Father God, we surrender this session to you, Lord. As we listen to Daryl, we pray, Father, that your Holy Spirit will guide his words. Whatever you wanted him to say, Father God, Lord, I pray that the Spirit of God will lead his words. Lord, just like Jeremiah, Father God, Isaiah's lips you touched, and Jeremiah you commanded for him what to speak. Just like the same way, we pray, Father God, that you command Daryl exactly what to speak, and you touch his lips, Father God, so that he will speak your word in the name of Yeshua. So, Father, I surrender each and every one of us to you, and I pray, Lord, that you give us ears to hear and a discernment to understand and a greater revelation, Father God, about this book, so that we may be able to share our revelation with others and help others to be ready for Yeshua's second coming. We pray this in the name of Yeshua, our Lord. Amen. 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 Thank you. Thank you very much. May session එක දැන් මේ revelation එකේ මම හිතන්නේ part 5 අද අපි බලමු මේ revelation 19 and 20. දැන් 19 revelation 19 තමයි යක්ෂයාගේ අන්තිම කාලේ. ඊට පස්සේ 20 දී අපි යනවා millennium එකට. දශ වර්ෂ යේසුස් වහන්සේගේ රාජ්‍ය කාලෙට. දැන් අද ඉඳලා ඔක්කොම good news. ඔක්කොම unfold වෙන්නේ good news. ඒක දැන් අපි දන්නවා මේ අපි ළමයි මහන්සියලා ඉගෙන ගන්නවා අවුරුදු ගානක් මහන්සියලා ඉගෙන ගන්නවා යුනිවර්සිටි ගිහලා මාස්ටර්ස් කරලා PhD කරලා අපි ඉගෙන ගන්න අපේ අනාගතය මේ සරු කරගන්න. ඒ කොපමණ ඉගෙන ගත්තත් වැඩි වුණොත් අපි අවුරුදු 40ක් ඒ දැනුම පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි දෙවියන් වහන්සේ වෙතට ඇවිල්ලා උන්වහන්සේ කියන ජීවත් වෙලා උන්වහන්සේ කියන හැම එවන විභාගයම අපි සමර්ථ වුණොත් බයිබලයේ කියනවා ආදම් God tested Abraham කියලා. Genesis 22 ඒ උපත්පදේ 22 ඒ වාගේ අපි දෙවියන් වහන්සේ තුල ප්‍රොමෝෂන් උසස් වීමෙන් ගියාමට උන්වහන්සේගෙන් අපිට ලැබෙන මේ රිවෝඩ් එක සදාකාලිකයි. ඉතින් ඊටවත් වැදගත්. මම හැමදාම මේ සෙෂන් පටන් ගන්න දවසේ හැමදාම ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා. ඒ ඉන්ට්‍රොඩක්ෂන් එක දීලා තමයි මම ඉන්ට්‍රොඩක්ෂන් එකට හුඟක් ફોකස් කරනවා. මොකද පොතක් තේරුම් ගන්න ලේසි. නමුත් ඒක තුළ ජීවත් වෙන එකයි අමාරු. ඒකින්ද මම හුඟක් ඉන්ට්‍රොඩක්ෂන් එකට කාලය මේ යොදවනවා මේකේ ඉම්පෝටන්ස් එක පෙන්නන්න. අනිත් එක තමයි ඔක්කොමල්ම එකතුලා මේ ඔයගොල්ලෝ පුද්ගලිකව බලන්න මොනවද අහන්න තියෙන ප්‍රශ්න කියලා මෙච්චර කරපු දේවල් දවස් කරපු දේවල් වලින් ඒ ප්‍රශ්න ආධාරිත වෙන්න ඕනේ දැනුම වැඩි කරගන්න නෙමෙයි ඒ එළිදරව් පොත තුලින් අර දෙවියන් වහන්සේ මට මොනවද කියන්නේ ඒ තුල කොහොමද කීකරුව ජීවත් වෙන්නේ කියන එක ඉගෙන ගැනීම පිණිසයි ඒකයි මේ පළවෙනි චේතනාව වෙන්න ඕනේ අපි දන්නවා අපි ජීවත් වෙන අන්තිම කාලේ ඒක මේ අපේ සීයලත් කිව්වා නමුත් අද ලෝකයේ වෙන දේවල් දිහා බලනකොට මේ යන විදියට මේ ලෝකේ හුඟක් කල් මේ විදියට තියාගන්න බෑ. අද නිදානින්ද නැගිටිනකොට ලෝකෙ වෙනස් වෙලා. ඒ ස්ථානයට මේ අර මේ නපුර ඇක්සලරේටර් නපුර හරි වේගයෙන් ඉදිරියට යනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ දවස්වල අපි සම්පූර්ණ සත්‍ය සොයන්න ඕනේ. ඒ සම්පූර්ණ සත්‍ය අපිට කොච්චර අල්ලගන්න අමාරු වුණත් සම්පූර්ණ සත්‍ය අල්ලගෙන අපි ඒ සත්‍ය අල්ලගත් වෙලාවේදී යම් කිසි දෙයක් අපිට give up කරන්න වුණොත් ඒක සන්තෝෂයෙන් give up කරලා ඒක සත්‍ය අපි අල්ලගන්න ඕනේ. අද උදේ අපි පවුලේ ළමයි එක්ක Zoom එකේ මෙල්බන් ෆනුයි මේ ඩෝටර් ඉපයි පවුලේ අපි තුන්දෙනාම එකතු වෙලා උදේට බයිබල් ස්ටඩි එකක් කරනවා. ඒක කරන වෙලාවේදී බයිබල් ස්ටඩි එක අපි ඒක ෆැමිලි යාඥාව කරනවා. ඒකෙදි අපේ පුතා අද වචනය ගෙනාවේ එයා කිව්වා සදාකාලික ඉදිරි දර්ශනය ගැන එහෙම නැත්නම් ඉටර්නල් පර්ස්පෙක්ටිව් එක ගැන
තේරෙනවද? eternal perspective එක ගැන. එයා කිව්වා අපි මේ ඉස්සරහ තියෙන සියලුම දේම පහ වෙලා යනවා. ඔක්කොම පහ වෙලා යනවා. අපිට හොඳට හෙල්ත් එක ලැබුණොත් ලාසරුස් මළුවින්ගෙන් නැගිට්ටා. නමුත් අද ලාසරුස් මැරිලා. මේ සියලු දේම පහ වෙලා යනවා. නමුත් අපිට දෙවියන් වහන්සේ තුල දෙන හැමදේම පහ වෙලා යන්නේ නැහැ. ඒක සදාකාලෙමයි. අපිට මේ එළිදරව් පොත දිහා බලනකොට මේ මම බලන්න එක අද තව යෝජනාවක් ගේනවා. අපිට ඔයගේ හොඳම සහෝදරයෙක් මේ අඳුරන කෙනෙක් ඉන්නවා. නෑ කෙනෙක් වෙන්න පුළුවන්. කිට්ටු කෙනෙක් ඉන්න හොඳ ආදරය කරන කෙනෙක් ඉන්නවා. එයාට තියෙනවා සුව කරන්න බැරි ලෙඩක්. දොස්තරලා එයාව ගිව් අප් කරලා තියෙන්නේ. ඒ සුව කරන්න බැරි ලෙඩේ තියෙන වෙලාවේදී ඔයාට කවුරු හරි අහම්බෙන් උඳුන්වලා දෙනවා දොස්තර කෙනෙක්, ස්පෙෂලිස්ට් කන්සල්ටන්ට් කෙනෙක්, ස්පෙෂලිස්ට් කෙනෙක්. එයාට පුළුවන් මේ ලෙඩේ සම්බන්ධව හරියටම සාර්ථකත්වයකින් ක්‍රියා කළ හැකි බෙහෙත් දුන්න පුළුවන් ડોක්ටර් කෙනෙක්. දැන් එයාගේ සාක්ෂිය අහපුවම එයාට තේරෙනවා මේ මිනිස්සුන්ට පුළුවන් මේ මගේ ගාවක්ම භයානක ලෙඩක් හැදිලා තියෙන මිනිස්සයාව සුව කරගන්න කියලා. දැන් මේ ඉන්ෆර්මේෂන් එක හම්බුනන් පස්සේ අපි හිතමු ඔයා ඒ විස්තර අරගෙන ડોක්ටර් කතා කරලා ඔයාට කරන්න යුතු දෙකක් තියෙනවා. එකක් තමයි ඒ හම්බුන ඉන්ෆර්මේෂන් එක, ඒ හම්බුන සියලුම දේ ඔයාගේ ජීවිතේට පාවිච්චි කරන්න. අහම්බෙන් හරි ඔයාට ඒ ලෙඩේ හැදුනොත් ඔයාට ඒ ડોක්ටර් කවට යන්න එලිමෙන්ට්ස්. දෙවෙනි කාරණාව තමයි වෙලම දුහන්න ඕනේ ඔයාගේ යාළුවා ගාවට ගිහලා කියන්න මෙහෙම දොස්තර කෙනෙක් මට හම්බුනා කියලා. අපි හිතමු ඔයා ඒක ඉග්නෝර් කරයි කියලා. ඔයා ඒක පැත්තකට දාලා තිබුණා. මට වෙලා නැහැ. මම කිව්වොත් එයා විශ්වාස කරන එකක් නැහැ. ඒගොල්ලෝ අපි දෙවියන් වහන්සේ ගැන මිනිසයන්ට කියන්නේ අපි කිව්වොත් එයා විශ්වාස කරන එකක් නැහැ කියලා හිතේ තියාගෙන. ඉතින් අපි මොනම හේතුවකට හරි අපි එයාට ඒ බෙහෙත ගැන, ඒ දොස්තර ගැන, ඒ පිළිතුර ගැන එයාට කිව්වේ නැත්තම් අපිට පස්සේ කාලයකට පස්සේ ආරංචි වෙයි ඒ මිනිස්සයා ගාක් වේදනාවකින් පස්සේ එයා අකාලේ මරුණයි කියලා. මරුණයි කියලා ආරංචි වුණායින් පස්සේ නිකන් හරි එයාගේ දරුවන්ට ආරංචි වුණොත් ඔයා ඒකට උත්තරේ දැනගෙනත් කිව්වේ නැහැ කියලා. ඔයාට මොන විදිහටද හිතෙන්නේ? ඒ වගේ අද අපි මේ ලෝකේ දිහා බලනකොට අපිට ගාක් සාධක පේනවා අන්තිම කාලේ එන්න දේවල් ගැන. ඉතින් අපි හුඟක් අය ගැන දන්නේ නැහැ. අද හුඟක් ක්‍රිස්තියානි කවුරුත් එළිදරව් පොත ගැන දන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැහැ කියලා එක පැත්තකට දාලා තියෙනවා. අපි ඉතින් අපි යන්නේ අපි හිතන ක්‍රිස්තියානි කාර්යක්‍රමාව අපි බොරු කියන්නේ නරකයි, මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරන්න නරකයි, අසල්වාසියට ආදරය කරන්න ඕනේ. එතකොට මේ දන්න කෙනෙකුට යේසුස් වහන්සේ ගැන කියන්න ඕනේ කියලා අපි චරිතය ගැන ફોකස් කරලා තියෙනවා මිසක් මේ එළිදරව් පොත කියන එක තේරුම් ගන්න අමාරුයි කියලා අපිට පැත්තකට දාලා තියෙනවා. ඉතින් නමුත් අපි දන්නවා එළිදරව් පොත ඒ ගැන නොදන්න අය කවදා හරි මේකේ දැන් දීලා තියෙන විනිශ්චයවල මම ඔයාලට ලිස්ට් එකකුත් එව්වා. අපි දන්නවා සීල් කියන්නේ මුද්‍රා 7 විනිශ්චය. එතකොට හොරණෑ 7 විනිශ්චය. එතකොට උදාසේ භාජන 7 විනිශ්චය. ඒ විනිශ්චය 21 දිහා බලනකොට ඊටම භයානක කාලයක්. දැන් අපිට පේනවා අද ලෝකෙ දිහා බලනකොට මේකේ සෙවණැල්ල අපිට පේනවා. අපිට මේකේ සෙවණැල්ල හරිම කැපිලා පේනවා. අපි සුනාමියක වෙලාවේදී සුනාමියක වුණාට පස්සේ මම මාස 3ක් ලංකාවේ ගිහින් වැඩ කළා සුනාමිය අය සමග. AOG World Mission වලින් ඒගොල්ලන්ට ගෙවල් හදන්න කියලා මම ඒ ගිය වෙලාවේදී හුඟක් සුනාමියකට අහුවෙච්ච අය හම්බුණා. ඒගොල්ලන්ගේ මූණ දිහා බලනකොට ඒගොල්ලෝ බලාපොරොත්තු කිසිම දෙයක් නැහැ. හරිම දුකින් ඉන්නේ. මට අපිට කරන්න පුළුවන් එකම දේ තිබුණේ ඒ මිනිස්යන්ට ගිහිලා ඒ මිනිස්සු සමග අඬන එක පමණයි. ඊට අමතරව අපි ඒගොල්ලන්ට කොච්චර ගෙවල් හදලා දුන්නත් ඒගොල්ලන්ගේ අම්මා තාත්තා සහෝදරයෝ දරුවෙක් නැතුණන් කියපම අපි ගෙවල් 10ක් දුන්නත් අපි ඒ ගෙවල් 10ට අපේ දරුවෝ අපිට වටිනවා නේද? එහෙම ස්ථානෙ හිටියා. මට ඒ වෙලාවේ හිතුනේ අනේ ස්වාමිනේ මේ වෙන්න දේ යන ගැන මම කලින් දැනගන්න තිබුණා නම් මේගොල්ලන්ට දෙන්න පුළුවන් ලොකුම උදව්ව මුදල් නෙමෙයි.
යාඥාවකුත් නෙමෙයි. ඒ ආඥාව වටිනවා. නමුත් මේගොල්ලෝ දෙන්න පුළුවන් විශාලම වටිනාම ත්‍යාගය තමයි මම මේ දේ වෙන්න ඉස්සලා දැනගෙන ඉඳලා ඒගොල්ලන්ට ගිහිලා ඒ ගැන අවවාද කරන්න කියලා. ඒක කොපමණ අවශ්‍යද කිව්වොත් මම මම ගිය සුමානේ මේ සුමානේ කිව්වා ඉසිකේ පොතේ 36 37 අන්තිම කාලේ එන්නේ ඉස්සලා දෙවියන් වහන්සේ එසිකියල්ට කිව්වා එක බිල්ඩ් අප් එක ඒකට ගොඩනැගීමට කිව්වා එසිකියල් 33 දී මම දේශයකට කඩුව ගේන විට විනිශ්චය ගේන විට නුඹ කටවහගෙන හිටියොත් එම ඒ අයගේ ලේ අපිට එනවා කියලා. දැන් බාන්න කොරෝනා වෛරස් එකක් ආවා. මේක ෂැඩෝ එක. මේක සෙවණැල්ල පමණයි. උන්වහන්සේගේ කාලේ විනිශ්චය කාලේ එන සාගතවල දැන් මේ කොරෝනා වෛරස් එකේ 100%කට අඩු ගාණක් වෙන්න පුළුවන් මැරෙන්නේ ඇත්තටම. නමුත් අපි කුප්පුවන කැළඹිල්ලක් අද ලෝකේ වෙලා තියෙනවා ඒක නිසා. දැන් මට ආරංචි වුණා මෙල්බන් වල දැන් විශාලයෙන් එක පැතිරීගෙන යනවා. ඒගොල්ලෝ ඔයා ඉන්න ස්ථානයෙන් පිටතට ගියොත් ඒ කියන්නේ මම අපි ඉන්නේ එපින් වල අපි එපින් ඉඳලා ලිවර්පූල් එහෙම පැත්තේ ගියොත් මගේ කාර්ගේ නම්බරෙන් ඒගොල්ලෝ දන්නවා මගේ ගේ ඇඩ්‍රස් එක මොකක්ද කියලා. කිලෝමීටර් පාට වැඩි දුර ගිහලා තිබුණොත් පොලිසිය නවත්තලා අහනවා ඇයි මෙතන කරන්නේ කියලා. ඒකට හරියට උත්තර දෙන්න බැලුවොත් $1600 දඩ ගන්නවා. 1600. ඒ කියන්නේ ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් රුපියල් වලින් දඩ ගන්නවා එතනම. මේ ළඟදී එක පවුලකට දඩ ගැහුවා $25000කට වැඩිය. මොකද 16 දිනක් ඒක ඉතන අහුණා එක තැන ඉඳලා ඒගොල්ලන්ට එවලෙම 1600 ගානේ ඔක්කොටම එවලෙම මේ නෝටිස් එක දුන්නා 25000ක් ලක් මිලියන 3කට වැඩි ප්‍රමාණයක් දුන්නා. මේ ඔක්කොම කරන්නේ මොකද? මේ හෙවණැල්ල මෙච්චර භයානක නම් උන්වහන්සේගේ මේ විනිශ්චය එන දවස එනකොට කොපමණ භයානකද? මම පොඩි charts එකක් හැදුවා ඒක මම විස්තර වලට කියන්නේ ඕනෙක් කෙනෙකුට මේ notes charts ඔක්කොම මේ notes මේ PowerPoint එකේ copies ඕනෙක් කෙනෙකුට ඉල්ලන්න පුළුවන්. පළවෙනි chart එකේ මම හැදුවා අපේ journey එක අපේ ගමන උප්පත්ති පොතේ සිට අලුත් ස්වර්ගරාජ new heaven එක දක්වා උප්පත්ති පොතේ ඉඳලා ඒ කියන්නේ පළවෙනි Eden ඉඳලා Garden of Eden before sin පාපේ එන්නේ ඉස්සෙල්ලා තිබුණ විදියයි කවදා හරි new heaven new earth new jerusalem වල තියෙන්නේ කියලා. ඒකේ හුඟක් දේවල් සඳහන් බලන්න පුළුවන්. ඒක මම කොපියක් එවන්න මම ඒක ට්‍රාන්ස්ලේට් කරන්නේ නැහැ. මොකද ඒක ට්‍රාන්ස්ලේට් කරපම මේ හරි අමාරුයි සිංහලට ට්‍රාන්ස්ලේට් කරපම මම ඒක සිංහලෙන් ඉංග්‍රීසියෙන් එවන්න. ඊට පස්සේ අපි බයිබලයේ කියවනකොට හුඟක් වෙලාවට අපි ඒක කියවන්නේ ස්වයං දෘෂ්ටි කෝණයකින්. ඒ කියන්නේ හරිම self අපේ perspective එක මොකද්ද? අපි හුඟලාට ඒක කියවන්නේ මේ මුළු බයිබලෙම කියන්නේ මාය ගැන. එහෙම නැත්නම් මේ මුළු බයිබලෙම කියන්නේ ස්වභාව ගැන කියලා. නෑ මේක ආපුවාම අපි යනවා ගමනක්. මනුෂ්‍ය පව් කළා උප්පත්ති පොතේදී ඒකෙන් වැටුණා. ඊට පස්සේ අපි අන්තිමටම යනවා දෙවියන් වහන්සේගේ සැලැස්ම හැටියට අලුත් රාජ්‍ය පවුලකට ඇතුළත් වෙන්න ස්වර්ග මිලේනියම් එකේ දස වර්ෂයේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ඒ අවුරුදු 10 වුණාන් පස්සේ අලුත් හෙවන් එක අලුත් පොළොවේ ස්ථානයට යනවා. ඒ යන ගමනේදී එතනදී ඉන්න අපි කවදා හරි එකට ඉන්න පවුල ගැන. ඒ පවුලේ ඉන්නවා බයිබලේ මට හුඟක් ස්ක්‍රිප්චර්ස් වලින් පෙන්නන්න පුළුවන්. ඒ පවුලේ ඉන්නවා මේ අපි දෙවියන් වහන්සේට අපි අපේ දෙවියන් වහන්සේට කියන්නේ පියා කියලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ තියෙන්නේ පවුලක සම්බන්ධතාවයක්. දැන් මේ පවුලේ ඉන්නේ කවුද? මේ පවුලේ ඉන්නවා පියාණන් වහන්සේ, පුත්‍රයන් වහන්සේ, සුද්ධාත්මයන් වහන්සේ, ඊශ්වර දේශය සහ උන්වහන්සේගේ ස්වභාව. මේක තමයි දෙවියන් වහන්සේගේ රාජධානියේ පවුල. දැන් අපි දන්නවා මම ඔය ඉස්සරහ කියලා දුන්නා උප්පත්ති පොතේ ඉතාමත්ම වැදගත් උප්පත්ති පොතක්.
ඒ පොතේ අපි ආව උපති පොතේ 11 12 දී අපි ආව මන්සන්දියකට. ඒ මන්සන්දියේ මුළු ලෝකයේම යක්ෂයත් එක්ක ගියා උපති පොතේ 11. උපති පොතේ 11. Genesis 11. ඒ කියන්නේ මේ බාබෙල් කොත හදලා බැබිලෝනියාව සිස්ටම් එක පටන් ගත්තේ එතනින්. ඊට පස්සේ දෙවියන් වහන්සේ ගෙනාව ආබ්‍රහම් තුලින් අනිත් මාර්ගය. ඉතින් අපි ඇවිල්ලා මන්සන්දියකට ඇවිල්ලා දෙපැත්තට ගියා. ඒ දෙපැත්තට ගියාට දෙවියන් වහන්සේ දැන් ඉන්නේ අර ආබ්‍රහම් සමග ගිය පැත්තේ ඉන්නේ. ඒ ගියාට දෙවියන් වහන්සේ මුළු ලෝකෙටම ප්‍රේම කළා. දෙවියන් වහන්සේ කොපමණ ලෝකෙට ප්‍රේම කළාද කිව්වොත් උන්වහන්සේගේ එක පුත්‍රයා එව්ව මේ ලෝකෙට අපිව ගලව ගන්න. ඒකින්ද දෙවියන් වහන්සේ දොරටුව නිතරම ඇරලා තිබුණා අනිත් පැත්තේ ආයත මේ පැත්තට එන්න. ඒකට උදාහරණයකට කියනවා නම් පරණ කිවිසුමේ අලුත් කිවිසුමේ නම් ඒක බොහොම විශාල දොරටුවක් කියලා තියෙනවා. පරණ කිවිසුමේ දිහා බලපුවම අපි බලමු රුත් කියන. රුත් අපු මොබයිල් වැන්දු ස්ත්‍රියක්. ඒ ස්ත්‍රිය එයාගේ නැන්දම සාමාන්‍ය නැන්දම්මයි ලේලි තමයි එකට කිට්ටු කරන්න අමාරුම දෙන්න. මේ රුත් ඒ නැන්දම සමග එක බවට පත් වුණා. යේසුස් වහන්සේ කිව්වා පියාණන් වහන්සේ සහ මම එක්මෙන් නුඹලත් එක්කෙනෙක් වෙන්න කියලා. ඒ රුත් එයාගේ නැන්දම සමග එකතු වෙලා ඒ නැන්දම්මගේ රටට නැන්දම්මගේ ජාතියට ඒ නැන්දම්මගේ දෙවියන් වහන්සේට එයා එකට එකතු වෙන හින්දා එයාට දුන්න විශාල උසස් වීමක්. ඒ උසස් වීම තමයි එයා ආවා දාවිද්ගේ මම මේ ග්‍රේට් ග්‍රෑන්ඩ් මදර් වෙන්න. මම ඒක සිංහල බලපුවම ආවේ මී ආච්චි කියලා. මී ආච්චි නෙමෙයි. මම දැම්ම ආච්චි අම්මා කියලා. ආච්චිගෙත් අම්මා. දාවිද්ගේ ආච්චිගෙත් අම්මා මේ පිට ජාතිකේ. දෙවියන් වහන්සේ දුන්නා. ඉතින් මම දැන් මේ අපි වලට මේක කන්ෆියුස් වෙනවා. අපි මේක කලබල ගන්නවා මොකද්ද ඊශ්‍රායල් දේශය සහ අපි සමග තියෙන සම්බන්ධතාවය කියලා. දැන් අද මම කතා කරන්න යන්නේ ස්වර්ග රාජ්‍ය ගැන. දැන් ස්වර්ග රාජ්‍යයේ ඒ කියන්නේ මිලේනියම් පස්සේ අලුත් ස්වර්ග රාජ්‍යයේදී ඒක ගැන කතා කරන්න යන්නේ. අපි එතනින් ඉන්න පවුල ගැන කතා කරන්න යන්නේ. දැන් මම තව ෂෝට් ලිස්ට් එකක් හැදුවා. පොඩි ෂෝට් ලිස්ට් එකක් හැදුවා. ඊශ්‍රායල් දේශයේ සභාවේ තියෙන සම්බන්ධතාවය සහ වෙනස කියලා. ඒකෙත් මම ලිස්ට් එකක් කියවන්න. ඒක මම තව ගොඩාක් ලිස්ට් එකකට තිබුණා. මම පොඩි ලිස්ට් එකක් හැදුවා. බලන්න ඒක කියනවා Israel as a nation, Israel රාජ්‍යයක් හැටියට the church අනිත් පැත්තේ තියෙන සභාව Jews and Gentiles one in Messiah. Right? ඒ දෙකේ තියෙන සම්බන්ධතාවය ගැන මම ලිස්ට් එකක් හැදුවා. ඒකත් මම ඔයගන්ට අවශ්‍ය අයට එවන්නම්. දැන් මේ අපි මේ කන්ෆියුෂන් එකට මේ කන්ෆියුෂන් සිංහලෙන් කියන්නේ මේ කැළඹිලිතාවයට එකම හේතුවක් තමයි අපි හුඟක් වෙලාවට දේශනා කරන්නේ ගැලවීමේ පණිවිඩය. දෙවියන් වහන්සේ අපිට කියලා නෑ ගැලවීමේ පණිවිඩය දේශනා කරන්න කියලා. උන්වහන්සේ අපිට කියලා තියෙන්නේ උන්වහන්සේගේ රාජධානිය පණිවිඩය. Preach the kingdom of God. Gospel of the kingdom. Gospel of the heaven. ස්වර්ග රාජ්‍ය පණිවිඩය උන්වහන්සේගේ රාජ්‍ය පණිවිඩය කියන්නේ ඒ රාජ්‍ය පණිවිඩය කියලා කියපුවම අපිට යන්න වෙනවා උප්පත්ති පොතේ ඉඳලා එළිදරව් වෙනකන්. නැත්නම් අපිට අලුත් යුසුමේ ටිකක් කැරකිලා ගැලවීමේ පණිවිඩය දෙන්න පුළුවන්. දැන් ගැලවීම එනවා කියන්නේ අලුත් මිනිසෙක් වෙනවා කුඩා දරුවෙක් වීම කියලා. නමුත් අපිට ඒ ස්ථානයේ ඉන්න බෑ. දැන් අපි හිතමු ළමයි නැති එක්කෙනෙක් ඉන්නවා යෝලක් ඉන්නවා කියලා. ඒගොල්ලෝ යාඥා කළා අවුරුදු 5කට පස්සේ බබෙක් හම්බුනොත් ඒගොල්ලෝ කියන්නේ නැහැ දැන් වැඩේ ඉවරයි. දැන් අපි මේ ළමයා හොස්පිටල් එකේ තියලා ඊළඟට අපි ඊළඟ ළමයා ගැන බලමු කියලා. නෑ අපි එතන පටන් ගන්නෙ බෝනිගේදී. ඒකෙන්ද අපි උගන්වන්න ඕනේ හැම කෙනාටම අන්තිමේ ගන්න. දැන් යුනිවර්සිටි එකේ ළමෙක්ගෙන් ගිහලා හැවුවොත් එහෙම ඔයා මොනවද කරන්න කියලා එයා කියයි මම ඉන්නේ මට ඕනේ කාඩියොලොජිස්ට් කෙනෙක් වෙන්න කියලා. ලොකු ස්පෙෂලිස්ට් එහෙම නැත්නම් මට ඕනේ ලොකු එන්ජිනියර් කෙනෙක් වෙන්න කියලා. එයාගේ ඉලක්කය ගැන ඇස් යොමුගෙන තියෙනවා. ඒ කියන්නේ තමත් අවශ්‍යයි
ඒ දෙස ඉලක්කය තියාගන්න කියන එක. මේ ඉලක්කය තියාගන්න ඒක අවශ්‍යතාවය ප්‍රින්සිපල් එකක්. මේ ප්‍රින්සිපල් එක අපේ දෙවියන් වහන්සේ අපිට දුන්න නමුත් ඒක පාවිච්චි කරන්නේ හුඟක් වෙලාවට අන්‍ය ආගම් අය. ඒගොල්ලන්ගේ ඒක බලවත් ලෙස පාවිච්චි කරනවා. ඉතින් ඒකින්ද ඒගොල්ලන්ගේ දැන් අපිට දෙවියන් වහන්සේ කියලා තියෙන අපි ගැලවීමට ආපුවම අපි මොනවද කියන්නේ? කාටද කියනවා සිනර්ස් ප්‍රේයර් කියන්නේ කියලා. ඊට පස්සේ එතනින් එහාට වැඩි ප්‍රෝග්‍රස් එකක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට අපි රාජධානිය ගැන කියලා දෙන්නේ නැහැ. දැන් අපි මම උදාහරණයකට ගත්ත මුස්ලිම් කෙනෙක්. මේ යා මුස්ලිම් කෙනෙක් කියලා කන්වර්ට් වුණාම ඒගොල්ලන්ගේ ආගමේ ශහාදා කියලා තියෙනවා මූල ගැන්වීම් පහක් පළවෙනිම ඒගොල්ලන්ට දෙනවා. ඒ පහ තමයි ඒගොල්ලෝ කියනවා පළවෙනිම කියනවා මේ ලෝකයේ ඉන්න එකම දෙවියයි එයා තමයි අල්ලා. එයාගේ ප්‍රොෆෙටවරයා තමයි මොහමඩ් කියන එක. ඉතින් අපි ඒගොල්ලන්ව ඉන්ට්‍රොඩියුස් කරනවා to the lordship of their God. ඒවන්ගේ දෙවියන් වහන්සේගේ එන්න ඒගොල්ලන්ගේ දෙවියන්ගේ ස්වාමිපත්වය අපි ඉදිරිපත් කරනවා. දැන් අද උඟක් අයට අපි අපි දෙවියන් වහන්සේ ගැන කියන්නේ අපි ඒගොල්ලෝ දන්නේ යේසුස් වහන්සේව ගැලුම්කාර හැටියට විතරයි. ස්වාමි හැටියට දන්නේ නැහැ. ස්වාමි හැටියට දන්නවා නම් ඒගොල්ලෝ දැනගන්න ඕනේ ඒගොල්ලන්ට අපිට කැමති විදිහට අපිට ජීවත් වෙන්න බෑ. මාව උන්වහන්සේ මිලදී ගත්තා. උන්වහන්සේ කියන දේ විදිහට කරන්න ඕනේ. යේසුමානි පල්ලි ආවේ නැත්තම් මට අහන්න පුළුවන් ඇයි God එන්නපයි කියවද පල්ලි කියලා. තේරෙනවද? මොකද දෙවියන් වහන්සේ තමයි those who are led by the spirit are the sons of God. රෝම 8:14 කියනවා යේසුස් දෙවියන් සුදාත්ම වහන්සේ මගේ පෙන්වීම යන තමයි දෙවියන් වහන්සේගේ දරුවෝ කියලා. ඊට පස්සේ කියනවා දවසට 5 සැරයක් යාඥා කරන්න ඕනේ කියලා. සුමානයට 35 වරයක්. අවුරුද්දට 1825 වරයක් ඒගොල්ලෝ යාඥා කරන්න ඕනේ කියලා. හොඳද? එතකොට ඉනෆල් යාඥා කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා නිර්ආහාරය වෙන්න කියන. රමදාන් මාසෙදී නිර්ආහාර වෙනවා කියන්නේ. සමහර ක්‍රිස්තියානිකයෝ ඉන්න මුළු ජීවිතේම නිර්ආහාර වෙන්නේ. දැන් මේ prayer and fasting අපි පිළිගන්නවා prayer and fasting ඉතාමත්ම වැදගත් කියලා. වැදගත් කියලා කිව්වට අපිට යාඥා මෙදිවුරවත් හරියට එන්න බෑ. ඒගොල්ලන්ට එහෙම බෑ. ඒගොල්ලන්ට කියලා තියෙන විදිහට. ඊට පස්සේ දීම ගැන කියලා තියෙනවා. Alms or giving. 2.5 වස්තු වලින් ආදායම් නෙමෙයි වස්තු වලින් දෙන්න කියලා. එතකොට ඒගොල්ලන්ට කියලා තියෙනවා අඩු ගානේ ජීවිතේට එක සැරයක් හරි ජීවිතේටම ඒගොල්ලෝ මෙකා වලට වන්දනාව යන්න ඕනේ. දැන් මෙකා කියන එක සටහන් කරලා තියෙන්නේ කුරාන වල දෙසරයි. නමුත් ඒගොල්ලන්ගේ අලුත් ඇදහිල්ලෙක් හැටියට ඒගොල්ලන්ට අලුතෙන්ම කියලා දෙනවා ඔයාගේ රූට්ස් එක රූට් මුලත් එක්ක ඔයාගේ ආගමේ මුල සමග සම්බන්ධ වෙන්න ඕනේ ඔයා ශක්තිමත් වෙන්න ඕනේ කියලා ඕන කියලා. නමුත් අපි ඒක එහෙම කියලා දෙන්නේ නැහැ. අපි ගැලවීම විතරයි ගන්නෙ. මොනවද අපිට අඩුවෙන්ම කරන්න පුළුවන් දෙවියන් වහන්සේ වෙනුවෙන් ඒ ටික කරලා අපි යනවා කියලා හිතනවා. රයිට්? නමුත් අපි අපේ දෙවියන් වහන්සේගේ බයිබලයේ ගියා බලපුවම බයිබලෙන් 80%ක්ම ඊශ්‍රායල් දේශේ. 80%ක්ම. 20%යි ස්වභාව ගැන කියන්නේ. ඒ 20%නුත් වැඩිපුරම තියෙන්නේ එපිසල් ලියුම් තියෙන්නේ. තේරෙනවද? ඉතින් දෙවියන් වහන්සේ කියන්නේ මොනවද? හැබැයි ගලාති 3:29 කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුල අපි ආබ්‍රහම්ගේ බීජය කියලා. සිංහලෙන් කියලා තියෙන ගෝත්‍රය කියලා. ගෝත්‍රය නෙමෙයි seed of Abraham. ආබ්‍රහම් බීජය කියලා. අපි මේ සම්බන්ධතාවය තේරුම් ගන්නකම් අපිට ස්වර්ග රාජ්‍ය කියන එක තේරුම් ගන්න හරි අමාරු වෙනවා. අපිට මේ kingdom of God නෝන්ගේ රාජධානිය කියන එක මොකක්ද කියන එක අපිට අමාරු වෙනවා. දැන් අපි ආඥා කරනවා thy kingdom come, thy will be done on earth as it is in heaven. ඔබගේ රාජ්‍ය වේවා, ඔබේ කැමැත්ත වේවා, ස්වර්ගයේ වෙන පෘථිවියේ ඔබගේ කැමැත්ත වේවා කියලා. ස්වර්ගයේ වෙන කැමැත්ත මොකද්ද? ඒ කැමැත්ත අපි අද මේ ලෝකෙට ගේන්න ඕනේ. right? මීකා 4:2-3 දක්වා. Can you read it? මීකා
බොහෝ ජාතීන්ද ගොස් කතා කොට එන්න ස්වාමින් වහන්සේගේ කන්දටත් යාකොබ්ගේ දෙවියන් වහන්සේගේ ගෘහයටත් යමු. උන්වහන්සේ තමන්ගේ මාර්ග ගැන අපට උගන්වනවා ඇත. අපිට උන්වහන්සේගේ මාවත්වල යන්නෙමු යයි කියනවා ඇත. මක්නිසාද ශික්ෂාව සියොන් කෙරෙන් ස්වාමින් වහන්සේගේ වචනය යෙරුසලමෙන්ද නිකුත් වන්නේය. උන්වහන්සේ බොහෝ ජනයන් අතරේ විනිශ්චය කොට දුරින් සිටින බලවත් ජාතීන්ට තීන්දුව කියන සේක. ඔවුන් තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින්ද දෑකැටිද තලා ගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් ඔවුන් තවත් යුද්ධය ඉගෙන ගන්නේවත් නැත. දැන් මේකෙන් අපිට කියවන්නේ දෙවියන් වහන්සේගේ දශ මිලේනියම් අවුරුදු 10ක මේ ලෝකේ රජ කරනය ගැන. ඒ ලෝකේ රජ කරන ගැනකට කියනවා ඒ කාලයේදී ඒ රජ කරන කාලයේදී ස්වාමින් වහන්සේ කන්දට යාකෝබ දෙවියන් ගෘහයට යමු. මුළු ලෝකයේ සිටින සියලු දෙනාම උන්වහන්සේගේ ජෙරුසලමට යනවායි කියලා. එතනදී තමයි ඒගොල්ලෝ ඉගෙන ගන්න යන්නේ උන්වහන්සේගේ මාර්ගය. මේ ජෙරුසලම වල හැමදාම කොන්ෆරන්ස් තියෙනවා. ඒ කාලේදී හැමදාම කොන්ෆරන්ස් තියෙනවා. හැම එක්කෙනාම අඩු ගානේ එක කොන්ෆරන්ස් එකකට හරි යනවා. මොකද උන්වහන්සේගෙන් ඉගෙන ගන්න කියලා. ඒ වගේම කියනවා නීතිය එන්නේ සියොන් වලින් කියලා. මොකද අපි පටන් ගන්න යන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේදී තියෙන්නේ one world government. එක රජ කෙනෙක් රජුන්ගේ රජ කෙනෙක් ඉන්න රාජ්‍යයක්. one world religion. මුළු ලෝකෙම තියෙන එකම ආගමයි. ඒ තමයි බයිබලයේ ආගම. මුළු ලෝකෙම තියෙන එක නීතියයි. ඒක තමයි බයිබලෙන් එන නීතිය. ඒ දේ වෙනවා. ඒකින්ද මේ දේ ඉගෙන ගන්න අපි හැම නිතරම මුළු ලෝකෙම එතනට යනවා කියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඒක කියලා තියෙනවා නමුත් තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ල වලින් දෑකැටි තලා ගන්න ඕය. ඒ කියන්නේ යුද්ධය කියන එක නැති වෙනවා. යුද්ධය නැහැ. යුද්ධය කියන එක නැති වෙනවා. එතකොට ජාතියක් ජාවිඩු කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙන ගන්නේවත් නැත. මම ගිය සැරේ මම හිතන්නේ කිව්වා ගිය අවුරුද්දේ මම හිතන්නේ ඩොලර් ට්‍රිලියන් 2ක් පමණ වියදම් වුණා යුද්ධය නිසා පමණක්. ඒ ඔක්කොම ඉතුරු වෙනවා. දෙවියන් වහන්සේගේ අන්තිම කාලේ රාජධානියේදී. නේද? ඉතින් හැබැයි එතනදී කියනවා ඔයාට හැමදේම ඉගෙන ගන්නනේ යේසුස් වහන්සේ කිව්වා salvation is of the Jews. නේද? අපේ ගැලවීම එන්නේ යෙරුසලම්. මේ යුදෙවුන්ගෙන් කියලා යේසුස් වහන්සේ කිව්වා. ඒක කියවේ මොන පොතේද? යොහන් 4 ඊට පස්සේ කියමු සෙකරියා 14:16 සිට 17 දක්වා. සෙකරියා 14:16 සිට 17 දක්වා. තවද යෙරුසලමට විරුද්ධව ආවා වූ සියලු ජාතීන්ගෙන් ඉතිරි වෙන සියල්ලෝම රජ වූ සේනාවල ස්වාමින් වහන්සේට නමස්කාර කරන්ටත් කූඩාරම් මංගල්‍ය පවත්වන්ටත් අවුරුද්දෙන් අවුරුද්ද නැගී එන්නෝය. රජ වූ සේනාවල ස්වාමින් වහන්සේට නමස්කාර කරන පිණිස පොළවේ වර්ගයන්ගෙන් යෙරුසලමට නේන අයට වැසි වසින්නේ නැත. දැන් මේ දශ වර්ෂ කාලයේදී මේ කූඩාරමේ මංගල්‍ය පමණයි තියෙන්නේ. දැන් මංගල 7ක් තියෙනවා. අපි දවසක පුළුවන් නම් මේ මංගල 7 ගැන පෙන්නන්න. දෙවියන් වහන්සේගේ ගැලවීමේ ප්ලෑන් එක ජෙනිසිස් උපතිපතේ සිට එළිදරව් වෙන ප්ලෑන් එක තව විදිහට උන්වහන්සේ පෙන්නලා තියෙනවා. ඒ තමයි මංගල්‍ය 7. ඒ මංගල්‍ය 7න් ඒ 7ම ඉෂ්ට වෙන්නේ යේසුස් වහන්සේ තුලින් උන්වහන්සේගේ දශ වර්ෂ කාලයේදී අනිත් මංගල 6ම ඉෂ්ට වෙලා ඒක දැන් ඉතිහාසයට යනවා. ඊට පස්සේ ඒගොල්ලෝ මේ පිළිපදින්න යන්නේ උන්වහන්සේගේ කූඩාරමේ මංගල්‍ය පමණයි. ඒ දශ වර්ෂයට කියනවා කූඩාරමේ මංගල්‍ය මෙනෙහි කිරීමක් කියලා. ඒ වගේම ඒක කියනවා මේ රජ වූ සේනාවල ස්වාමින් වහන්සේට නමස්කාර කරන පිණිස පොළොවේ වර්ගයන් ඉදිරි නේන අයට
වසින්නේවත් නැත කියලා. අපි නොදැනුවත්වම මේ නීතිය අදටත් අපේ ජීවිතේ ක්‍රියා කරනවා. අපි දන්නේ නොදැනුවත්ව හරි. ඒක කියනවා යෙරුසලමට යන්නේ නැති අයට ආශිර්වාදයක් නැහැ කියලා. වැස්ස කියන්නේ මොකද? ආශිර්වාදයක්. Right? Showers of blessings. ආශිර්වාදයක්. ඒක අපිට කොහෙද තියෙන්නේ? මම කිව්වා උපති පොතේ 11යි 12යි තමයි මන්සන්දිය. උපති පොතේ 12 පටන් ගන්නේ කොහොමද? පටන් ගන්නේ කියනවා නුඹලාට ආශිර්වාද කරන එකට මම ආශිර්වාද කරනවා. නුඹලාට ශාප කරන එකට මම ශාප කරනවා කියලා දෙවියන් වහන්සේ පටන් ගත්තේ ඊශ්‍රායල් දේශේ පටන් ගන්නකොට ආබ්‍රහම්ට කිව්වේ ඒ දේ මුළු ලෝකෙම මේ ප්‍රතිපත්තිය ඉතා බලවත් ලෙස ක්‍රියා කරන්න යනවා දශ වර්ෂයේදී. අපි මේ රූට් එක මේ අපේ මුලත් එක්ක තියෙන සම්බන්ධතාවයේ තියෙන වැටීම හීනකම නිසා අද අපි විවිධත්වයක් සහ අසමගියට ඇවිල්ලා කියනවා. We have created such diversity and disunity. දැන් මට අහලා තියෙනවා we have to have unity within diversity. It's very difficult to maintain unity within diversity. Right? Very difficult. It ought not to be the case. Because the Bible is very clear. Bible එක හරිම පැහැදිලි. Bible එක ආපුවම ළඹයක් වගේ. ඒ ළඹය හරි කෙලින් තියෙන. ඒ වගේ දෙවියන් වහන්සේගේ වචනේ සුදුකට සුදු කළුවකට කළු. මේ ග්‍රේ කලර් එක කියලා නෑ. දැන් මේ විවිධත්වයකට එන්න එකම හේතුවක් තමයි අපි අර රූට්ස් වලින් ගැලවිලා තියෙනවා. අපි සදාකාල ජීවිතයේදී මේ රූට්ස් දෙක සම්බන්ධ වුණාම අපිට තියෙනවා යුනිටි. අපිට යුනිටි එක එනවා දෙවියන් වහන්සේගේ ප්ලෑන් එක ඒකයි. දැන් මම උදාහරණයකට කියන්නම්. මට ඒක මතකයට ආවේ මේ ළඟදී අවුරුදු 30කට විතර පස්සේ මම ගියා හින්දු වෙඩින් එකකට. ගියාම මට හිතුණා බලන්න මේගොල්ලන්ගේ වෙඩින් එකේ යන චාරිත්‍ර. මම ඒක එංගලන්තේ ගියත් ඒ චාරිත්‍රය, ඉන්දියාවට ගියත් ඒ චාරිත්‍ර, ඒගොල්ලෝ ගීතිකා කරන ගායන ගීතිකා, වර්ෂිප් කරන විදිය ඒ ඔක්කොම එකයි. මම ඊට පස්සේ හිතුවා මම දැන් මොස්කේකට ගියොත් මුස්ලිම් පල්ලියකට ගියොත් එම ගිහිල්ලා එංගලන්තේ ගිහිල්ලා මගේ ඇස් දෙක ඇරියොත් කිව්වොත් මේ මොන රටේද ඉන්නේ කියලා මම දන්නේ නැහැ. මම කතා කරන භාෂාවෙන් සමහරවිට කියයි මේ එංගලන්තේ කියලා. මම ප්‍රංශයට ගියා. මම මෙකාව මේ සෞදි අරේබිය ගියා. ඉන්දියාවට ගියා. ලංකාවට ගියා. මොස්කේ කෙතුවට ගියාම මට කියන්න බෑ එකක් අනිත් එකකින් ඇත්තට. නමුත් මේ ඩයිවර්සිටි එක ආවේ මොකද? අපි රූට්ස් වලින් ගැලවිලා අපි ආවා බයිබලයේ කියනවා විනිශ්චයකාරයාගේ කාලේදී during the time of judges හැම කෙනාට everyone did what was right in their own eyes. තමාගේ ඇස් වලට හරි කියන දේ විදිහට ඒගොල්ලෝ කරයි කියලා. විනිශ්චයකාරයා පුතේ 17 6 සහ 21 25. ඉතින් මම කියන්නේ මොනවද? අපි ඊටාත්ම අවශ්‍ය පුරුදු වෙන්න මේ roots වලට connect වෙන්න. මොකද අපි ස්වර්ග රාජ්‍යයේදී ඒ roots වලට අපි connect වෙලා තමයි ජීවත් වෙන්නේ. Right? ජීවත් වෙන්නේ. මේ ස්වර්ග රාජ්‍යයේදී කියන්නේ මේ දශ වර්ෂයේදී දෙවියන් වහන්සේ පූජක රජ ඔෆිසර්ස් දෙක උඩට නගින්න යනවා. එළිදර පුතේ 1:5 සිට 6 දක්වා කියනවා අපි යේසුස් වහන්සේගේ බ්ලෙන්ස් පූජා කළොත් උන්වහන්සේගේ පියාණන් වහන්සේ උදෙසා අපිව පූජකයෝ සහ රජකලු කළයි කියලා. දැන් පූජකයෝ ඉන්නේ මොකටද? උන්වහන්සේගේ බයිබලේ අපිට තේරුම් කරලා දෙන්න. උන්වහන්සේගේ රාජධානිය රජ කරන්න යන්නේ මේ පූජක සහ රජ ආලේප තුලින්. දැන් අපි ඒ විදිහේ සිතන විදියක් අපි හරියට ගැලවිලා නම් අපිට ගැලවිල දවසේම එන්න ඕනේ. ඒකට හේතුව මොකද? අපි ගැලවිච්ච දවසේ පරණ මිනිහා මැරුණා. කොච්චර ආලේපේ තිබුණත් ඒ පරණ මිනිහව නැගිටන්න එපා. හොඳ. මොකද ෆිලිපි 3:20 කියනවා අපි ස්වර්ග රාජ්‍යයේ පුරවැසියෝ කියලා. We are citizens of heaven. දැන් මම ලංකාවේ ඉස්සර ලංකාවේ පුරවැසියෙක්. ඔස්ට්‍රේලියාව ආපම ඒ පුරවැසි භාවය දාලා ඔස්ට්‍රේලියාවේ පුරවැසි භාවය ගන්න උනා. ඉතින් මට පුරුදු වුණා පුරවැසි භාවය නැති කරගන්න එක. දැන් මට ඔස්ට්‍රේලියාවේ පුරවැසි භාවයක් නැහැ. දැන් මට තියෙන ස්වර්ග රාජ්‍යයේ පුරවැසි භාවය. දැන් අද ඉගෙනවීම එකයි. අද ඉගෙනවීම ප්‍රධානම මතක තියාගන්න ඕනේ මම අර සුනාමි එක ගැන කියපු උදාහරණය.
මේ පොත ඉගෙන ගන්නකොට බලන්න ඔයා දන්න අය ඉන්නවා දෙවියන් වහන්සේගේ එළිදරව් පොත සහ එන්නේ විනිශ්චය ගැන දන්නේ නැති අය ඒගොල්ලන්ට කියන්න ඒගොල්ලන්ව ගලව ගන්න දෙවියන් වහන්සේ කියන්න බරක් දෙන්න කියලා දැන් අද අපි බලන්න යනවා උප්පත්ති පොතේ මේ එළිදරව් පොතේ 19 සහ 20 දැන් මම අර විනිශ්චය වලට ආපම ඉක්මනට ගියා මොකද මම කිව්වා ඉන්ටර්ලූඩ්ස් තියෙනවා ඒ ඉන්ටර්ලූඩ්ස් කියන්නේ මේ එක විනිශ්චයේ විනිශ්චය 6 ඉඳලා 7ට යනකොට ඒකේ තිබුණ කාලයක් වෙන දේවල් ගැන කියන එක. ඒ දේවල් තේරුම් ගන්න එක ඉතාමත්ම අවශ්‍යයි මුළු එළිදරව් පොත තේරුම් ගන්න. ඒක මම ඉස්සෙල්ලා පාඩම් වල කියලා දුන්නා. දැන් එළිදරව් පොතේ 19ට ගියාම එළිදරව් පොතේ 19 වෙන්නේ මොනවද? පළවෙනි පද 5 එළිදරව් 19 1 සිට 5 දක්වා පේනවා multitudes in heaven විශාල සෙනගක් දෙවියන් වහන්සේට තුල ගැලවුණා වූ විශාල සෙනගක් ස්වර්ග රාජ්‍යයේ ඉන්නවා අපි ගිය සුමානේ කියුවා විස්තර ඇතුව අර වෛශ්‍යකමේ බබිලෝනියා ඒ වෛශ්‍ය ස්ත්‍රියට දුන්න විනිශ්චය ගැන එයාව කොහොමද සම්පූර්ණයෙන්ම නැති කර හැටි ගැන උන්වහන්සේගේ උදහස ඈකරේ ඇවිල්ලා ආගේ අන්තිමේ ගැන කිව්වා ඒක ගැන මේ සෙනග උඩ ඉඳලා බලාගෙන ඒගොල්ලෝ සන්තෝෂ වෙන දර්ශනය තමයි යොහන් දැක්කේ එළිදරව් පොතේ 19 1 සිට 5 දක්වා මට ඒක කියන වෙලාවේදී හිතුනේ සමහර විට අපි හිතමු දෙවියන් වහන්සේ අපි ඔසව ගත්තා කියලා ඔසවගෙන අපි ස්වර්ග රාජ්‍යයේ ඉන්න කාලේ මේ විනිශ්චය දේවල් වෙනකොට අපිට පෙනෙයි මේ ලෝකේ සෙනග දෙවියන් වහන්සේ සමග ගියේ නැති සෙනග දෙවියන් වහන්සේ තුල මැරුණ නැති සෙනග දුක් විඳින හැටි අපිට පේන්න යනවා සමහරවිට අපේ අංකල් එතන ඉන්න පුළුවන් සමහරවිට අපේ නෑ කෙනෙක් කසින් කෙනෙක් එතන ඉන්න පුළුවන් අපේ පොලේ කෙනෙක් ඉන්න පුළුවන් අපේ නෑ කෙනෙක් අපේ හොඳ අසල්වැසියෙක් ඉන්න පුළුවන් අපිට ඒව දැකිනකොට අපේ ඇසේ කඳුළුට එන්න යනවා දෙවියන් වහන්සේට මේ වෛශ්‍යකමේ ස්ත්‍රිය ගැන විශේෂ ද්වේෂයක් තිබුණා ලොකු ඇංගර් එකක් තිබුණා එයා ගැන මොකද එයා විශාල පාඩු කළා ලෝකෙට එයාගේ මේ චරිතය තුලින් එයා සොලොමන්ට කරපු පාඩුව බලන්න දාවිත් මෙච්චර සටන් කළා ගෝත්‍ර 12කට ගෙනාව එයා මේ පරීක්ෂා කරලා අන්තිමට ගෝත්‍ර 12ක්ම ඒ ඊශ්‍රායල් දේශය දෙකට කැඩුණා මේ ස්ත්‍රිය සොලොමන් තුලින් කරපගෙන දැන් අපි මේක විස්තර ගිය සුමානේ කිව්වා ඊළඟට එනවා ඉතා සුන්දර අවස්ථාවක් ඒ තමයි බැටළු පෙටුවන්ගේ සරණ මංගල්‍යය බැටළු පෙටුවන් ඒකේ තියෙන්නේ එළිදරව් පොතේ 19 6 සිට 10 දක්වා මේකේ ප්‍රධාන අවධානය තියෙන්නේ කාටද මනමාලියට මට මතකයි අපි දුව මේ විවාහ දවසේ මම දැන් ඔක්කොමල්ලා පල්ලියේ ඉන්නවා මනමාලියත් පල්ලියේ ඉන්නවා පාස්ටර්ලා ඔක්කොමල්ලා ඉන්නේ මනමාලියටකම් බලාගෙන ඉතින් ඇවිල්ලා මම අර දොරටු ගාවට ආපේටිය ඔක්කොමල්ලා හිටගත්තා මනමාලිය ආපම හිටගත්තේ නෑ මනමාලියව දැක්ක විතරයි හිටගත්තා ඉතින් මමත් පුළුවන් තරම් ලස්සන විදියට කොණ්ඩේ කළු කරලා මල් ගහගෙන මාත් ඔක්කොම හිටියා මං හිතුවා ඔක්කොමල්ලා මගේ දිහා බලන් ඉන්නවා කියලා බලනකොට ඒගොල්ලන්ගේ ඇස් දෙක ටිකක් පොඩ්ඩක් සයිඩ් වෙලා තිබුණා බලනකොට ඒක බලන් හිටියේ මනමාලිය දිහා මනමාලිය බලන් හිටියා මනමාලිය දිහා පාස්ටර් බලන් හිටියා මනමාලිය දිහා සෙනග ඔක්කොම හිටගත්තා අපි මේ චාරිත්‍රය ආවේ දෙවියන් වහන්සේගෙන් පස්සේ මම අලුත් ස්වර්ග රාජ්‍යය ගැනකට පෙන්වන්නම් මේ මනමාලිය කියන එක්කිනා කොච්චර ප්‍රධාන අවධානයක් ඒ වෙලාවේ දෙනවා කියලා ඒ කියන්නේ කවුද අපි ක්‍රිස්තුවන්සේගේ මනමාලිය ආපම ස්වභාව ඊශ්‍රායල් දේශේ නෙමෙයි ස්වභාව තමයි දෙවියන් යේසුස් වහන්සේගේ මනමාලිය ඊශ්‍රායල් දේශේ නෙමෙයි යේසුස් වහන්සේගේ මනමාලිය අපි ඒ ඇතුළත් වෙනකොට මනමාලියත් සිටගත්තා අපිට උදාහරණයක් වශයෙන් කියන්න පුළුවන් ස්තේවන්ව ගල් ගසලා මරපුවම ස්තේවන් උඩ දිහා බලලා කිව්වා මට පෙනෙනවා යේසුස් වහන්සේ සිටගෙන සිටිනවායි කියලා. ඇයි මේ මනමාලිය එනවට එයාව පිළිගන්න. දැන් ඒකේ කියනවා අපි එළිදරව් පොතේ 19 7 සිට 8 දක්වා
හලෙලූයා. අපි අතිශයින් ප්‍රීති සන්තෝෂ වෙමු. උන්වහන්සේට ගෞරව දෙමු. මක්නිසාද බැටළු පැටවානන්ගේ සරණ මංගල්‍ය පැමිණියේය. උන්වහන්සේගේ භාර්යාවද සූදානම්ව සිටින්නීය යනු. දීප්තිමත් වූ පවිත්‍ර වූ සිහින් වස්ත්‍රයෙන් පැළඳෙන්නට ඈට ලැබුණේය. සිහින් වස්ත්‍ර නම් ශුද්ධවන්තයන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියාය. දැන් අපි විස්තර කරගන්න ඕනේ අපි මේ දීලා තියෙන දේවල් වලට සම්බන්ධ වෙනවා කියලා. මම මේකින් පොයින්ට්ස් තුනක් විතර බලන්නම්. එකක් තමයි her garment is made up of fine linen. ඇගේ වස්ත්‍රය දීප්තිමත් වූ පවිත්‍ර වූ සිහින් වස්ත්‍රයෙන් පැනනගෙන. සිහින් වස්ත්‍රයෙන්. ඒක කියනවා ලිනන් කියලා. ලිනන් ආවම මේ ප්‍රීස්ලා පූජකයෝ අඳින වස්ත්‍රය ලිනන්. ඒකට විශේෂ කාරණයක් තියෙනවා අපිට වෙලා නැහැ ඒ ගැන කියන්න. දැන් මේ ලිනන් වලින් කියන්නේ මොනවද? දැන් සමහර සභාවල පූජකයා වෙනම ලෝගුවක් අඳිනවා. ඒ ලෝගුවේ අඳින එකේ තේරුමක් තියෙනවා. තේරෙනවද? ඉතින් අපි ඒ වාගේ මේකේ කියනවා මෙයා ඇඳන් ඉන්නවා අනිත් මේ මනමාලිය ඇඳන් ඉන්න ඇන්ම වෙන එක්කෙනෙක්වත් ඇඳගෙන නැහැ. අනිත් එක ටයි දාලා ලස්සනට ලේඩිස් ලස්සනට ඇඳලා රතු ඇඳලා කොළ ඇඳලා ඉන්න අඩියුස සබද්දල ඔක්කොම ඉන්නවා. නමුත් මනමාලිය ඒ සෙනග අතරින් ඔක්කොගෙම කැපිලා පෙනෙන ස්ත්‍රිය. හැබැයි එයාගේ ඇඳුම ෆයින් ලිනන් කියනවා. මොකද මේ පවිත්‍ර වූ සිහින් වස්ත්‍රය කියන්නේ මොකද්ද? ඒ පවිත්‍ර වූ සිහින් වස්ත්‍රය මම හිතනවා කියන්නේ එයා ආපුවම එයාගේ චරිතය ගැන කතා කරනවා. එයාගේ චරිතය හොඳ ගැන කතා කරනවා. දැන් අපි දන්නවා අපි දෙවියන් වහන්සේ තුළ ගැලවීමට ආපුවම ඒක හරියට එන්ගේජ්මන්ට් එක වගේ. දැන් ජුයිෂ් චාරිත්‍රවලක් තියෙනවා එන්ගේජ්මන්ට් එක. ඒ එන්ගේජ්මන්ට් එක ඉතින් මට මතකයි මම ජර්මනිය වල ඉන්නකොට මම දේශනා කරනකොට එක දවසක් මම දෙසරක් ඔකෙදි කිව්වා being a bride or a wife to be is not a legal position කියලා. මම කිව්වා මනමාලිය ඉන්නේ නීතියෙන් ශක්තිමත් ස්ථානික නෙමෙයි. එයා භාර්යාව වෙනකන් එයාට ස්වාමි පුරුෂයාගේ වස්තුවල එක පංගුකාරයෙක් වෙන්න බෑ. ස්වාමි පුරුෂයා සමග එක වෙන්නේ නැහැ. නීතියෙන් එයාට බලය නැහැ කියලා. නමුත් මම ඕක කියගෙන ඉන්නකොට මට දවසක් මට හම්බුණා මගේ හොඳ යාළුවෙක්. එයා තමයි මේ මෙසියානික් ජූ එක රැබයි කෙනෙක්. right? එයා හුඟක් ලොකු සභාවක රැබයි කෙනෙක්. මම එයාට ඕක කියපම එයා කිව්වා නෑ ඩරල් ඔයා වැරදි. ඉතින් I stood for correction. මම වැරදි. මොකද engagement එකේ ඒ engagement එකට කියනවා එරුසින් කියලා. ඒ engagement එක legally binding. ඒක නීතියෙන් බැඳලා තියෙන්නේ. ඒ මනමාලයට බෑ කවදාකවත් ඊට පස්සේ කියන්නේ නෑ මම බෑ බදින්නේ නැහැ කියලා. එහෙම කිව්වොත් එයාට විශාල ගාණක් ඒ මනමාලයට දෙන්න ඕනේ. ඉතින් එහෙනම් අපි දෙවියන් වහන්සේ තුල ගැලවීමට ආපුවම ඒ ගැලවීමෙන් මාව එළියට දාන්න යේසුස් වහන්සේට බෑ. යේසුස් වහන්සේට බෑ. ඉතින් මම එයාගෙන් ඇහුවා එච්චර පවර්ෆුල් නම් ඒක ඇයි එහෙනම් ජෝසප් සුදු මාරියාව ගෙන් ඈත් වෙන්න උත්සාහ කළේ කියලා. ඒකට යට තියෙන නීතිය මොකද්ද කියලා. මතෙව් 1:18 සිට 19 දක්වා. මතෙව් 1:18 සිට 19 දක්වා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත්තිය මෙසේ විය. උන්වහන්සේ මව් මරියා යෝසෙප්ට විවාහ බස් දී සිටියේදී ඔවුන් එක්වෙන්ට පළමුවෙන් සුද්ධාත්මයන් වහන්සේ කනකොට ගර්භණීව බව දැනගන්නා ලදී. ධර්මිෂ්ඨව සිටි ඇගේ පුරුෂයා යෝසප් නින්දාවට පවුනවල නැකමැතුව රහසින් අත්හරින්න සිටුවේය. ඉතින් මම ඇහැව්වා එහෙනම් පාස්ටර් එහෙනම් රැබයි ඔයා කොහොමද කියන්නේ මේ ජෝසප් හිමින් මේ මනමාලියව අත්හරින්න ඇති කියලා. එතකොට එයා යම් කිසි දෙයක් කිව්වා. ඒ දේ තමයි එයාට පුළුවන් ඒ දේ අවලංගු කරන්න එයාගේ ඒ නීත්‍යානුකූල බන්ධනය අවලංගු කරන්න පුළුවන්
if the woman has been unfaithful, ඒ ස්ත්‍රිය යාගේ චරිතය කිලුටු කරගත්තොත් ඒ අතර කාලයේදී එයාට ඒ ගිවිසුම legally not binding anymore. තේරෙනවද? ඒ ගිවිසුම අවලංගු වෙනවා. ඒ අවලංගු වෙනවා මොකද ඒ භාර්යාව දැන් අපි යේසුස් තුළට ඇවිල්ලා අපි සිනර්ස් ප්‍රයර් කියලා අපි යේසුස් පිළිගත්තා ගැලුම් කාර්යය හැටියට ස්වාමී හැටියට පිළිගත්තා. අපි ස්වාමී හැටියට පිළිගත්තේ නැත්නම් අපි සමහරවිට අපේ චරිතය කිලුටු කරගන්න පුළුවන්. ඒ කිලුටු කරගත්තොත් උන්වහන්සේට දැන් අපිට තියෙන සම්බන්ධය කැඩෙනවා. පළවෙනි සාමුවෙල් 2:18 කියනවා එහෙත් ළමයෙක්ම සිටි සාමුවෙල් හන ඒෆොඩ් සැට්ටයක් ඇඳගෙන ස්වාමීන් වහන්සේ ඉදිරියේ සේවය කළේ කියලා. Right? ඉංග්‍රීසියෙන් කියනවා but Samuel ministered before the Lord even as a child wearing a linen ephod. දැන් මේ linen ephod එක මේ ආපුවම පරිසුද්ධ වස්ත්‍රයක් පූජකව වන්දන. ඉතින් දැන් මෙයා මේ යාගේ වස්ත්‍රය දිහා දැකපු පළිට හැම අවස්ථාවෙදී යාට මතක් වුණා මම ආපුවම සාමාන්‍ය කෙනෙක් නෙමෙයි මම ආපුවම මගේ ජීවිතය පූජාවක් හැටියට හන ඇවිල්ලා යාගේ පුතාව පූජා කළා දෙවියන් වහන්සේට. මාගේ ජීවිතය රෝම 12:1 කියනවා වගේ මගේ ජීවිතය පූජාවක් කරලා බල දෙවියන් වහන්සේට ඔප්පු කරලා තියෙන්නේ. ඒකින්ද මට මේ ජීවිතේ මට හිතෙන විදියට වැඩ කරන්න බෑ. එයා හිතියේ ස්වභාවය ඊළායිගේ ස්වභාවය තිබුණා වැරදි චාරිත්‍ර. වැරදි දේවල් තිබුණා. නමුත් සාමුවෙල් කිව්වා මම යන්නේ දෙවියන් වහන්සේගේ පුතේ හැටියට වැරදි කරන්න වෙන්නේ නැහැ කියලා. දැන් අපි බලනවා යේසුස් වහන්සේ විතරට අපි උන්වහන්සේ ගැලවීම තුළට ආපුවම දැන් අපි හිතමු දෙන්නෙක් එන්ගේජ්මන්ට් එකට ආපුවම රින්ග්ස් දෙකක් දෙනවා නේද? මනුස්සයාට දැන් වයිෆ්ට රින්ග්ස් දෙකක් හම්බ වෙනවා. එකක් එන්ගේජ්මන්ට් එක දවසේ අනිත් දවසේ වෙඩින් එක දවසේ. පිරිමියෙක් කෙනාට හම්බ වෙන්නේ එක රින් එකයි. හැබැයි රින් එක දාන්නේ කවදද? එන්ගේජ්මන්ට් එක දවසේ. වෙඩින් එක දවසේ නෙමෙයි එන්ගේජ්මන්ට් එක දවසේ. ඒ එන්ගේජ්මන්ට් දවසේ රින් එක දාන්නේ මොකද? ඔයා අද සිට ඔයා ජීවත් වෙනකන් විවාහ වෙලා ඒකට ජීවත් වෙනකන් මේ රින් එක දැකපු වෙලාවට ඔයා මතක් කරන්න ඕනේ ඔයා කැපවිච්ච මිනිස්සෙක්. ඔයාගේ භාර්යාවට භාර්ය සමග ඔයාගේ විවාහ වෙන්න යන පුද්ගලයා සමග භාර්යාව එම්ත ස්වාමි පුරුෂයා සමග එක මාංශයකට එන්න කැපවී තිබෙන එක්කෙනෙක් කියලා. ඉතින් ඒක තමයි දැන් දෙවියන් වහන්සේ අපිට දීලා තියෙනවා කප් එක. දෙල කියනවා අපි රාත්‍රී භෝජනේ කමියුනියන් ගන්නකොට අපිට කමියුනියන් කප් එක අල්ලනකොට අපිට මතක් වෙනවා මම දෙවියන් වහන්සේට කැපවිච්ච මිනිසෙක් කියලා. දෙවියන් වහන්සේ වෙනුවෙන් කැපවිච්ච. ඒක තමයි බයිබලයේ කියන්නේ කමියුනියන් ගන්න ඉස්සෙල්ලා. නමුත් එක එක්කෙනා තමා සෝදිසි කොට මගේ රින් එක දිහා බලපම මාව සෝදිසි කරලා බලන්න ඕනේ. මම මාගේ වස්ත්‍රය කිලුටු කළාද නැත්ද කියලා. නිතරම සෝදිසි කරලා බලන්න ඕනේ කැප වූ සහ වෙන් කරන ලද භාජනයක්ද කියලා. මේ අවුරුදු 2000 තුල අවුරුදු 2000ක් සභාව තිබුණ ඒ තුල අපි හුඟක් දෙවියන් වහන්සේගේ අර ප්ලම් ලයින් ළඹේ සම්පූර්ණ සත්‍යයෙන් අපි හුඟක් ඈත් වෙලා තියෙනවා. අපි දෙවියන් වහන්සේට කියමු අපි අපේම සමහර නීති අදාළන් තියෙනවා. අපි කොහොමද මේ උත්සවය ගන්නෙ? අපි කොහොමද මේ දේ කරන්නේ? අපි කොහොමද පල්ලියට ගිහලා හැසිරෙන්නේ? අපි සමහර දේවල් අපි දෙවියන් වහන්සේගේ සම්පූර්ණ සැලැස්මෙන් ඈත් වෙලා තියෙනවා. අපි දශ වර්ෂයේදී අපිට ඒ සෙල්ලම් කරන්න හම්බ වෙන්නේ නැහැ. දැන් අපි සූදානම් වෙලා උන්වහන්සේගේ වචනේ බයිබලේ කියවලා අපි බලන්න ඕනේ අපි නිකන් හරි අපේ වස්ත්‍රය කිලුටු කර ගත්තද කියලා. ඒකින් ඉතාමත්ම අවශ්‍යයි. දෙවෙනි පාඩම කියනවා සුද්ධවන්තයෙකුගේ ධර්මිෂ්ඨගේ ක්‍රියා කියලා. ඒ පදේ කියනකොට කියනවා
දීපත්ම පවිත්‍ර වූ සිහින් වස්ත්‍රයෙන් පැළඳ ඇයට ලැබුණේ සීන් වස්ත්‍ර නම් සුද්ධවන්තයන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියායි කියලා. දැන් මොනවද ධර්මිෂ්ඨ ක්‍රියා කියන්නේ? සුද්ධවන්තගේ ධර්මිෂ්ඨ ක්‍රියා කියන්නේ මොනවද? දැන් අපි දන්නවා මනමාලියගේ වස්ත්‍රය ගත්තම මනමාලිය අපි හිතමු මේ රීටක්ගේ මනමාලියේ වස්ත්‍රයයි නැන්සිගේ මනමාලියේ වස්ත්‍රයයි මේරිගේ මනමාලියේ වස්ත්‍රයයි රෙද්ද එකයි මැටීරියල් එක එකයි. නමුත් ඩ්‍රෙස් එක වෙනස්. ඩ්‍රෙස් එක වෙනස්. එක්කෙනෙක් කෙට්ටු උසයි වෙන්න පුළුවන් අනිත් එක්කෙනා කොටයි මහත වෙන්න පුළුවන්. ඉතින් ඩ්‍රෙස් එක වෙනස්. ඒ ඩ්‍රෙස් එක එයාගේ ගානට හදා ගන්න ඕනේ. ඒ වාගේ මම හිතනවා righteous acts of the saints සුද්ධවත්නි ධර්මිෂ්ඨ ක්‍රියා තමයි ක්‍රියා acts. පළවෙනි පොත මොකද්ද? Gospels වලින් පස්සේ Matthew Mark Luke පස්සේ they went into action. ඒගොල්ලෝ ක්‍රියාවට ගියා. ඒ ක්‍රියාව කියන්නේ අපිට දෙවියන් වහන්සේ දීලා තියෙන කැඳවීම. මම බිලි ග්‍රෑම්ව ඉමිටේට් කරන්න ඕනේ නැහැ. මම රයින්හඩ් බොන්කිව ඉමිටේට් කරන්න ඕනේ නැහැ. මම හොයා ගන්න ඕනේ මට දීලා තියෙන වස්ත්‍රය මොකක්ද කියලා. ඒ වස්ත්‍රේ මම සොයාගෙන ඒ දේ හරියට කරගන්න ඕනේ. ඒ දේ කරන්න මගේ වස්ත්‍රය එන්න උන්වහන්සේට පිළිගත් වූ වස්ත්‍රයක් බවට පත් වෙනවා. අපි දවසෙන් දවස යේසුස් වහන්සේ මෙන් වෙන්න යනවා. අපි ඒක වැදගත්කම බලමු. යොහන් 17:4 කියනවා ඔබ මට කරන්න දුන් වැඩ මේ යේසුස් වහන්සේ කියන්නේ. යේසුස් වහන්සේ කියනවා ඔබ මට කරන්න දුන් වැඩ මම තීන්දුව කර පොළොවේදී ඔබට ගෞරව පැමිණෙවෙමි. කියනවා I have glorified you on earth. අපි හිතනවා අපි දෙවියන් වහන්සේට glorify ගේන්නේ ලස්සන සින්දු කියලායි කියලා. එහෙම නැත්නම් පැය ගණන් යාඥා කළායි කියලා. ඒව අවශ්‍යයි. නමුත් බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කියනවා මම ඔබට ගෞරවය ගෙනාවේ ඔබ මට මේ ලෝකේ කරන්න දුන්න කාර්ය සම්පූර්ණයෙන්ම ඉෂ්ට කළායි කියලා. I have glorified you on earth. I have finished the work which you have given me to do. දැන් අපි ඇඳුමක් මහනකොට හෙටනම් වෙඩින් එක අපි තාම 70 මේ අතමහලත් නැහැ. එහෙම නෙමෙයි. අපි දැන් ලෑස්ති වෙන්න ඕනේ අපි දුන්න වස්ත්‍රය ඉවර කරගන්න. ඒ කියන්නේ මොනවද? ඒ සඳහා අවශ්‍ය කාරණා දෙකක් තමයි. Not doing what God has asked us not to do. අපිට දෙවියන් වහන්සේ එපයි කියලා තියෙන්නේ අපි කරන්න නරකයි. දසපාලතේ කියලා තියෙනවා. ඒ වගේම අපිට දෙවියන් වහන්සේ කියන්න කරන්න තියෙන දේ අපි කර යුතුයමයි. ඒක යුතුයමයි. right? උදාහරණයෙන් ජෙරෙමියා 20:8 සිට 9 දක්වා පළවෙනි කොරින්ති 9:16 සිට 18 දක්වා බලපුවම කියනවා උන්වහන්සේ අපිට දීලා තියෙන කැඳවීම අපි ඉෂ්ට කළ යුතුය. අපි මතක තියාගන්න ඕනේ we are like bride in preparation for marriage. අපි තාමත්ම මේ සරණ මංගල්‍යයට සූදානම් වන bride කියන්නේ මේ මනමාලියෝ පමණයි. right? අපි නැවත ඉපදුනේ එක සුළු කරන්න එපා. මේ නැවත උපදුනා කියන්නේ අපේ පරණ මනුස්සයා මැරුණා. ඒ නැවත ඉපදීම තමයි අපේ කන්‍ය භාවයේ සංකේතයක්. දෙවෙනි කොරින්ති 5:10 කියනවා අපේ පරණ මිනිසා මැරුණයි කියලා. මට මතකයි අපි ඉස්සර පොඩි කාලේ කියනවා මුල්ලු දුරව වීසිකරාය කුඹරේ ඉනව සේලු හාපැටව ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධය කියනකට මම කියන්නේ රෝධය කියලා. අපි මට මතකයි තාමත් අපි ඒ ඊර්ෂ්‍යාව වෛරය ඒ වලින් අපි එළියට මුල් උදුරා වීසි කරනවා පරණ මනුෂ්‍ය වෙන්න ඕනේ. දැන් ඊළඟට තව පොයින්ට් එකක් තියෙනවා. තුන්වෙනි පොයින්ට් එක. ඒක තමයි එළිදරව් පොතේ 19:9. දැන් මේ දැන් 19:9ට ආපුවම කියනවා තවද බැටළු පැටවන්ගේ සරණ මංගල්‍යයේ කෑමට කැඳවන ලද්දෝ වාසනාවන්තයෝය. තවද බැටළු පැටවන්ගේ සරණ මංගල්‍යයේ කෑමට කැඳවන ලද්දව වාසනාවන්තයෝ කියා ලියන්නේයි ඔහු මට කිව්වේය. දැන් මේක කතා කරනවා මනමාලිය ගැන.
ඊට පස්සේ කතා කරනවා සරණ මංගල්‍යයට කෑමට කැඳවන ලද්දෝ. He invited guests. කවුද මේ invited guests? කියනවා ඒගොල්ලෝ ආශිර්වාද ලද්දෝය කියලා. දැන් අපි දන්නවා මම ඉස්සෙල්ලා කිව්වා ඊශ්‍රායල් දේශය යේසුස්ගේ භාර්යාව නෙමෙයි. ඊශ්‍රායල් දේශය ආපුම පියාණන් වහන්සේගේ නේ ඊශ්‍රායල් දේශය ආපුම යේසුස් වහන්සේගේ මනාලිය නෙමෙයි. ඊශ්‍රායල් දේශය ආපුම පියාණන් වහන්සේගේ භාර්යාව. ඒකට මම අවශ්‍ය තියනවා අහන්න මම ඒක තේරුම් කරලා දෙන්නම්. දැන් කවුද මේ සරණ මංගල්‍යයට ඉන්වයිට් කරලා තියෙන ගෙස්ට්ලා කවුද? සමහර විට වෙන්න පුළුවන් අර මනමාලිය තරමට තත්ත්වයට තරමට සිටියේ නැති අය වෙන්න පුළුවන්. නමුත් මම හිතනවා මේ අය තමයි මොකද මේගොල්ලන්ට ආශිර්වාද ලද්දේ කියලා මේ අය තමයි is it possible ඒක වෙන්න පුළුවන්ද සමහර අය මේගොල්ලෝ ඊශ්‍රායල් දේශයේ වෙන්න පුළුවන්. ඒකට මම හේතු කියන්නම්. ඒකට හේතු කියන්නේ ක්‍රියාපොතේ 1:8 කියනවා යුද සෙනග සමය යේසුස් වහන්සේගේ පළවෙනි ඵල. ඒගොල්ලන්ට ක්‍රියාපොතේ 8 කිව්වා සුද්ධාත්මයන් වහන්සේ අපු වෙලාවේදී ඒගොල්ලන්ට කිව්වා නුඹලා ගොස් මේ යෙරුසලමේ ජුදියා සමරිය සහ මුළු ලෝකෙටම වචනේ ප්‍රකාශ කරන්න කියලා. ඉතින් දැන් මේගොල්ලෝ මොනවද කළේ? මේගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලෝ මිනිස්සුන්ට කැඳෙව්වා යේසුස් වහන්සේගේ මනාලිය වීම පිණිස. ඒගොල්ලෝ ඇවිල්ලා අපිට කැඳෙව්වා. ඒගොල්ලෝ මනාලිය නෙමෙයි. පවුල් කවදාවත් කිව්වේ නෑ එයා යේසුස් වහන්සේගේ මනාලිය කියලා. නමුත් එයා ඇවිල්ලා අපිට කැඳවීම දුන්නා යේසුස් වහන්සේගේ මනමාලිය වෙන්න කියලා. දෙවෙනි කොරින්ති 1:2 කියනවා මක්නිසාද පිරිසිදු කන්‍යාවකු මෙන් නුඹලා ක්‍රිස්තුස් වහන්සේ වන එක පුරුෂයෙකුට පාවා දීම පිණිස මා විසින් විවාහ බස් දුන් බැවින් දිව්‍ය ජුලිතය නුඹ ගැන මම ජුලිත වෙමි. කියනවා I am jealous for you. More than jealous ඒක හරියට මම හරි jealous තවදී jealous එක මම ජොලිතව සිටිනවා මම නුඹව කන්‍යා වූ බැවින් මා විසින් විවාහ බස් දුන් බැවින් දිව්‍ය ජොලිතය නුඹලා ගැන මම ජොලිත වෙමි. පිරිසිදු කන්‍යාවක් මෙන්. ඉතින් පෝල් මොනවද කළේ? අපිට කිව්වා එන්න මම ඔයාට මගුලක් කතා කරන්නම් කියලා. ඒ මගුල තමයි යේසුස් වහන්සේ සමග කියලා. ඉතින් දැන් මම හිතනවා පෝල් ආපුවම ඉන්වයිටඩ් ගෙස්ට් කෙනෙක්. ඉස්සරහම පුටුවේ ඉඳගෙන ඉන්නේ සමහර විට පෝල් වෙන්න පුළුවන්. right? හැබැයි පෝල් මේ ලෝකෙන් යනකොට ඔළුව එයාගේ ඇඟේ තිබුණේ නැහැ. නමුත් ඒ ලෝකෙට යනකොට දෙවියන් වහන්සේ එයාගේ දැන් ඔළුව හරියට හරි ගස්සලා මේ පෝල් ඉස්සරහම පුටුවේ ඉඳගෙන ඉන්නවා. මේක අපම glorious event. මේක අපම වචන වලින් නිම කරන්න බැරි මේ ලස්සන සරණ මංගල්‍යයක්. මේ දැන් කල්පනා කරන්න මෙතන මනමාලිය කවුද? ස්වභාව. මනමාලිය කවුද? ක්‍රිස්තියානිය. දැන් මෙතන මනමාලිය තමයි ඔක්කොම ඇස්තියන් ඉන්නෝනේ. මේ දේ වෙන ගමන් මේ ලෝකේ මේ දේ ස්වර්ග රාජ්‍යයේදී වෙන ගමන් මේ ලෝකේ යම් කිසි දෙයක් වෙනවා. ඒ තමයි අපිට සමහරින් කිට්ටුවේ හිටිය අය දෙවියන් වහන්සේ අපිට ගිහිල්ලා ඒගොල්ලන්ට දේශනා කරන්න කියපු අය බොහොම දෙනෙක් යේසුස් වහන්සේ තුල නැතුව විශාල පීඩාව තුලින් යනවා. ටික කල්පනා ගන්න බන්න. වැයි මමයි එතන මනමාලිය වෙලා තම උත්තම ස්ථානයේ ඉන්න පුළුවන්. නමුත් අපි ඒ වෙලාවට දෙවියන් වහන්සේ පෙන්වුවොත් ලෝකෙ මොනවද වෙන්නේ කියලා බොහෝ සෙනඟ පීඩා මැදින් ලෙඩ ඇදිලා තුවාල වෙලා අර පීඩා මැදින් යනවා. මම කොහොමද සන්තෝෂ වෙන්නේ? අවංකවෙන්ම
ඒ මනමාලිය වෙලා සන්තෝෂ වෙන්න මම අඳුරන අයත් මේ තැන නැත්නම් ඒකින්ද අපි හැම උත්සාහයකම උත්සාහ කරන්න ඕනේ අපි මනමාලිය වෙන්න ඕන නම් යේසුස් වහන්සේගේ උන්වහන්සේගේ හදවතට අපි අතගසන්න ඕනේ මනමාලියට පමණයි මනමාලයාගේ හදවතට අතගසන්න පුළුවන් හදවතට ඇගේ කන් යොමු කරන්න පුළුවන් අපි නිතරම උන්වහන්සේට කිට් වෙනකොට උන්වහන්සේගේ හදවතේ තියෙන මොකද උන්වහන්සේට ගැලවුණ නැති අයගෙන අපිට පුළුවන් මේ අපි අර තැන ගියලා කොච්චර ෂොක්ද කියලා කියන්නේ නමුත් අද අපිට දෙවියන් වහන්සේ ඒ ස්ථානෙට යන්න දීලා තියෙන ලොකුම වගකීම තමයි දෙවියන් වහන්සේගේ මේ වගකීම අනිත් අයට ප්‍රකාශ කරන්න කියීම ගැන ඒ හින්දා තමයි දෙවියන් වහන්සේ අද අපිට එළිදරව් පොත දීලා තියෙන්නේ. දැන් මේ ස්වර්ණ මංගල්‍යයේ පුතාම සුන්දර ස්ථානය. දැන් ඊළඟට යනවා එළිදරව් පොතේ 19:11 සිට 16 දක්වා. දැන් එනවා සීන් එකට. කවුද එන්නේ? යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ එන්නේ ගවලෙන්නක ඉපදිලාද? ඔටුවේක පිටේ ගිහිල්ලාද? නෑ. යේසුස් වහන්සේ එන්නේ රණ ශූරයෙක් හැටියට. warrior කෙනෙක් හැටියට සේනාවල ස්වාමින් වහන්සේ හැටියට රජවරුන්ගේ රජ හැටියට සුදු අස්සෙක් පිට ඔටුලුවෙක් පිට නෙමෙයි සුදු අස්සෙක් පිට එන්නේ උන්වහන්සේ එකම සටනක්වත් පරාජය කරන්නේ නැහැ සමහර සටන් වලට උන්වහන්සේ යන්නේත් නැහැ නිකන් මේ දෙව්දූතයෙක් ඇරලා උන්වහන්සේ සත්න ජය ගන්නවා ඒකින්ද අපි දැන් බලන්න ඕනේ උන්වහන්සේ ගැන කතා කරනකොට මේ එළිදරව් පොතේ උන්වහන්සේ පෙන්වන්නේ බොහොම තේජස්වන්ත මිනිසෙක් හැටියට. දැන් අපිත් දෙවියන් වහන්සේගේ අපිත් ඉන්න යනවා යේසුස් වහන්සේ සමග මේ ලෝකෙට ඒ වෙලාවේදී. ඒ යන්න වෙනවා එනකොට අපි එන්නේ උන්වහන්සේගේ ආමිය බටියෝ හැටියට. නේද? මේ හමුදාවේ හැටියට. සමිදුගේ හමුදාවක් අපි කියනවා සමුදිද හමුදාව කියලා උන්වහන්සේ එන්නේ එළිදරව් පොතේ 19:12 කියනවා 19:11 සිට 16 දක්වාම කියවන්නේ 12 වෙනි පදේ ගත්තම කියනවා උන්වහන්සේගේ ඇස් ගිනි දැල්ලක් කියන උන්වහන්සේගේ හිසේ බොහෝ ඔටුනු තිබේ උන්වහන්සේම මිස අන් කිසිවෙක් නොදන්නා වූ නමක් උන්වහන්සේට එහි ලියා තිබේ his eyes were like flame of fire and his head were many crowns. He had a name written on no one knew except himself. Kopabana venas pinture අපිට තියෙන්නේ. යේසුස් වහන්සේ නිරූපණය වෙන මේ විදිහට තමයි යේසුස් වහන්සේව නිරූපණය වෙන්නේ මේජර් එක මුළු එළිදරව් පොතේම. උන්වහන්සේ ලෝකේ ජීවත් වෙනකොට උන්වහන්සේ ලෝකේ ජීවත් වෙනකොට උන්වහන්සේ කොටවල් යටහත් හිටියද දැනුත් උන්වහන්සේ හරි යටහත් නමුත් අද උන්වහන්සේ එන්නේ සටනකට උන්වහන්සේ කියනවා යේසුස් වහන්සේ මේ ලෝකේ ඉන්නකොට කිව්වා යෙසාය පොතේ 53 උන්වහන්සේට පීඩා කළ විට උන්වහන්සේ යටත් වී තම මුඛය නැර සිටියේ when he was oppressed he was oppressed and afflicted yet opened not his mouth. නමුත් දැන් දෙවියන් වහන්සේගේ කටේ තියෙන මොකද? උන්වහන්සේගේ කඩුව කියන උන්වහන්සේගේ වචනේ නැතුව කඩුව අරගෙන ඉන්නේ. දැන් ඒ තේජස යෝහන් 17:5 කියනවා යේසුස් වහන්සේ මේ ලෝකෙන් යන්න ඉස්සෙල්ලා කිව්වා දැන් පියාණෙනි ලෝකයේ තිබෙන්න පළමුවෙන් ඔබ වෙත මට තිබුණ මහිමෙන් ඔබ වෙත මා ගෞරවයට පැමිණෙව මැනව. යේසුස් වහන්සේ කිව්වා and now, O Father, glorify me together with yourself, with the glory which I had with you before the world was. Right? And then on say 8 තේජසින් උන්වහන්සේ එන්නේ. එළිදරව් පොතේ 19 වෙනි පදේ කියනවා තවද උන්වහන්සේ ලේ ඉස්නු ලැබූ වස්ත්‍රයක් පැන්ද සිටියේ. උන්වහන්සේගේ නාමය දෙවියන් වහන්සේගේ වාක්‍යානුව කියනු ලැබේ. He was clothed with a white robe dipped in blood and his name is called the Word of God. ඇයි උන්වහන්සේගේ වස්ත්‍රය කාගේ ලේයින් වලද උන්වහන්සේගේ වස්ත්‍රය වෙලා තියෙන්නේ උන්වහන්සේගේ වස්ත්‍රය වෙලා තියෙන උන්වහන්සේගේ හතුරු අද යේසුස් වහන්සේ නෙමෙයි උන්වහන්සේගේ ලේ වගුරන්නේ උන්වහන්සේගේ හතුරු ලේ වගුරලා ඒ වතුර තියෙන්නේ ලේ වතුර තියෙන්නේ දානියෙල් 2:34
දානියල් 2:34 දානියල් 2 දානියල් නෙබුකඩ්නෙසර් ස්වප්නයක් දැක්කා. ඒ ස්වප්නය දැක්කා විශාල රූපයක් දැක්කා. ඒ රූපය තිබුණ අනර්ග රත්තරන්, රිදී, පිත්තල, යකඩ සහ කොටසක් යකඩ කොටසක් මැටි. මේ ආපම රාජධානි පහක් ගැන කතා කළේ නෙබුකඩ්නෙසර් දවසේ ඉඳලා. අද අපි ජීවත් වෙන්නේ අන්තිම රාජධානිය කාලෙට ආපු කාලේදී. ඒක කියනවා එයාගේ පාද කොටසක් යකඩේ කොටසක් මැටිය. ඒක කියනවා ඒ දානියල් දර්ශනය දැක්කා. ඇත්තෙන්ම දානියල් පුත හරිම සම්බන්ධයි එලිදරව් පුතට. එසේකියල් පුත හරිම සම්බන්ධයි. සෙකරාය හරිම සම්බන්ධයි. යෙසාය පුත හරිම සම්බන්ධයි. දැන් දානියල්ට කියනවා අත්ින් නොකැපු ගලක්. අපි දෙවියන් වහන්සේ කියන්නේ he is a rock නේ. උන්වහන්සේට කියන්නේ පර්වතයක් කියලා. අතින් නොකැපි කියන්නේ ඇයි? එයා මවපෙක් කෙනෙක් නෙමෙයි. එයා මවපෙක් නෙවෙයි. එයා පියාණන් වහන්සේ සුද්ධාත්ම වහන්සේ සහ පුත්‍රයන් වහන්සේ කොමල එකට හිටියේ. ඒගොල්ලන්ට පටන් ගැනීමක් නැහැ. අතින් නොකැපු ගලක් ගලවි ඇවිත් රූපේ යකඩ සහ මැටි පාදවලට ගස ඒ පොඩි කරන තුරු ඔබ බලා සිටියේ. ඒ කියනවා ඒ දර්ශනේ දැක්කා. නෙබුකඩ්නෙසර් දර්ශනේ දැක්කා. ඒ අතින් නොකැපු ගල ඒ කියන්නේ යේසුස් වහන්සේ ඇවිල්ලා මේ යක්ෂයාගේ රාජධානිය කුඩු කළා දාන හැටි තමයි එදා මේ දැක්කේ. එයාගේ ඊට පස්සේ එලිදරව් පුතේ 19:15 කියනවා ජාතින්ට කිනුරිට එලිදරව් 19:15 ජාතීන්ට පාර දෙන පිණිස උන්වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මෙයි. උන්වහන්සේ යදණ්ඩකින් ඔවුන් ආණ්ඩු කරනසේක. උන්වහන්සේ සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ කෝපයේ උදහස නැමැති මුද්‍රික පැස වඩිනසේක. උන්වහන්සේගේ වස්ත්‍රෙහිද කලවයෙහිද රජවරුන්ගේ රාජය ස්වාමීවරුන්ගේ ස්වාමීන් වහන්සේය යන නාමය ලියා තිබේ. දැන් දෙවියන් වහන්සේ අල්ලගන්න යන්නේ පිට අයගේ රාජ්‍යයක් නෙමෙයි. මුළු ලෝකයේම අයිතිකාරය මුළු විශ්වයේම මැව්වේ දෙවියන් වහන්සේ. යක්ෂයා අවුරුදු 6000ක් වුණ කාලයක් ඒක අල්ලගෙන ඒක කිලුටු කළා. ඒ කිලුටුවේ අන්තිමේ තමයි මේක වෙන්නේ. ඒක ඇවිල්ලා දෙවියන් වහන්සේ ඇවිල්ලා උන්වහන්සේගේ රාජධානිය මේ ලෝකේ පිහිටුවෙන් පස්සේ ඒ පිහිටුවෙන් පස්සේ ඒක පාලනය කරන්නේ උන්වහන්සේගේ වචනේ හැටියට. උන්වහන්සේගේ වචනේ හැටියට. ඊට පස්සේ කියනවා ඒක ආපම perfect one world government. මම ඉස්සෙල්ලා කිව්වා. ඒකේ නීති ආපේ උන්වහන්සේගේ වචනය. strictly. හරියට මේ අකුරක්වත් වෙනස් වෙන්න බෑ. මේ මීඩියා වල නිදහස නැති වෙනවා. මේ ලෝකේ රජගොල්ලන්ට තියෙන නිදහස නැති වෙනවා. ඒගොල්ලන්ට තියෙන එකම පොතයි. ඒ පොත තමයි බයිබලය. ඇත්තම බයිබලයේ කියලා බලපුවම නීති පහක් තියෙනුනේ. දැන් අද ලෝ කළොත් එම ලංකාවේ ලෝ විභාග කළා ඒවත් ඕස්ට්‍රේලියාවල ප්‍රැක්ටිස් කරන්න බෑ. මොකද ඕස්ට්‍රේලියාවේ ලෝ එක ඉගෙන ගන්න ඕනේ. දැන් ඕස්ට්‍රේලියාවේ ලෝ එක ඉගෙන ගිහලා ඉංග්‍රීසි වල ප්‍රැක්ටිස් කරන්න බෑ. ඒක ගිහලා එතන ඉගෙන ගන්න ඕනේ. ඇයි? මේ හැම එක්කිනාම තම තමාට හරි කියන විදිහට හදාගත්තා. නමුත් බයිබලයේ කියන උන්වහන්සේ රජ කරන කාලයේදී එකම නීතියයි තියෙන්නේ. ඇයි දැන් මේ rod of rod of iron වලින් කියන්නේ what is rod of iron? යදණ්ඩයකින් ආණ්ඩු කරන්නේ ඇයි? මොකද ඒ කාලයේදී මනුෂ්‍ය කොට්ටාස දෙකක් ඉන්න යනවා. මනුෂ්‍ය කොට්ටාස දෙකක් ඉන්න යනවා. ඒ කොට්ටාස දෙක තමයි දැන් යේසුස් වහන්සේ ඇවිල්ලා අර අන්තිම සටන කරපු වෙලාවේදී මේ ලෝකේ හිටියා සාමාන්‍ය මාංශයේ තියෙන ශරීරයේ තියෙන අය අපි වගේ අය හිටියා. මාංශය. අපි දන්නවා අපි දෙවියන් වහන්සේ ඔසව ගත්තන් පස්සේ එහෙම නැත්නම් අපි මරණයෙන් එහෙම නැත්නම් උස්වා ගැනීම ඔසව ගත්තන් පස්සේ අපිට ස්වර්ගීය ශරීරයක් ලැබෙනවා. නේද? ඒක පළවෙනි කොරින්ති 15:35 සිට 40 දක්වා දෙවියන් වහන්සේ කියලා අපිට පවුල් එක තේරුම් කර දුන්නා. ඒක තමයි යේසුස් වහන්සේ නැවත නැගිට්ටන් පස්සේ උන්වහන්සේ පිටේ ඇතුලෙන් ඇවිල්ලා කෑම කෑවා. ඉතින් මොකද? අවතාරයක් නෙමෙයි. උන්වහන්සේ
අපිට අල්ලන්න කිව්වා මගේ අත අල්ලලා බලන්න කියලා. ඉතින් පුළුවන් ඒ විදිහේ ශරීරයක් අපිට ලැබෙනවා. නමුත් ඒ කාලේ ඉන්නවා දැන් ඒ යුද්ධයට ආපු අය ඉන්නෝනේ යුද්ධය අපිට ඇවිල්ලා යුද්ධෙන් මැරිලා ඉන්නෝනේ ඒගොල්ලන්ගේ පවුලේ අය ඉන්නෝනේ ළමයි ඉන්නවා පුත් ළමයි ඉන්නවා වයිෆ්ලා ඉන්නවා ඒ සාමාන්‍ය මානසික ඉන්නත් ඉන්නවා මේ දශ වර්ෂ කාලයේදී මේ කොටස් දෙකම ජීවත් වෙනවා මේ කොටස් දෙකම ජීවත් වෙන හින්දා නීතිය අවශ්‍යයි ස්වර්ගික ශරීරයේ පමණක් සිටින අයට නීතිය අවශ්‍ය නැහැ අලුත් heaven එකේදී අලුත් ස්වර්ගයේදී අලුත් ජෙරුසලමේදී අලුත් පොළොවේදී එලිදරව් පොතේ 21 හැටියට ඒ වෙලාවට සියලු දෙනා වෙන ස්වර්ගීය ශරීරයෙන් ඒතර නීති අවශ්‍ය නැහැ. නමුත් මේ කාලයේදී දෙවියන් වහන්සේ රාජ්‍ය කරන්න යන්නේ strictly organized හරි regimented government එක black and white government එක regimentu ගත ආණ්ඩුවක් තියන්නේ. ඒක නිසා ඒකට අවශ්‍යයි අර මොකද වචනේ මේ දන් දෙකින් සහ උන්වහන්සේගේ වචනේ හැටියට කරන්න. යේසුස් වහන්සේ ප්‍රයිම් මිනිස්ටර් කෙනෙක් නෙමෙයි ඕකේ. ප්‍රෙසිඩන්ට් කෙනෙකුත් නෙමෙයි. ඔයගේ ඡන්දය ඉල්ලන්නෙත් නෑ ආපුවම. උන්වහන්සේ ඉන්නේ රජුරන්ගේ රජුරුව හැටියට. දැන් යනවා ඊළඟට එලිදරව් පොතේ 19 17 සිට 18 දක්වා. දැන් ඒ වෙලාවේ මේ ලොකු ඉන්විටේෂන් එකක් යනවා. ලොකු ඉන්විටේෂන් එකක් යනවා මේ angels ලාගෙන් for birds of prey. ඒ කියන්නේ මේ vultures වගේ දැන් මේ මිනිසුන්ගේ ලේ මල දේවල් කන සත්තු ඉන්නේ vultures ලාට කියන්නේ මොකද? ඒ විදිහේ සත්තුන්ට ලොකු ඉන්විටේෂන් එකක් යනවා heaven එකෙන්. ඇයි දැන් මෙතන මේ යුද්ධෙදී ආමගැන යුද්ධෙදී බොහෝ දෙනෙක් මැරෙනවනේ ඒ සංසික හතුරු. දැන් ඒගොල්ලන්ගේ මේවා සුද්ධ කරන්න ඕනේ. ඒකින්ද අපිට ඇහෙනවා හඬක් බර්ඩ්ස් දැන් බාන්න ලෝකස්ලට එන්න කියූපේ හැටිය. ලෝකස් දැන් අප්‍රිකාවේ හරි. හොඳට තියෙනවා මේ රට පළඟිටිය එන්න කියූපේ හැටිය. පළඟිටිය එනවා කෝටි දස කෝටි ගණක් ඇවිල්ලා විනාශ කරලා යන්න යනවා. තේරෙනවද? සුනාමියක් එනවා බුස් කාලේ ඇවිල්ලා විනාශ කරලා යන්න යනවා. ඒ වාගේ නොන්සේ ගෝ මේ දෙවිදුට ඇවිල්ලා ඉන්විටේෂන් එකක් දෙනවා. ඒ පක්ෂීන්ට ඇවිල්ලා ඒ මරණාගේ අයගේ මේ දෙවියන් භුක්ති විඳින්න කියලා. ඊට පස්සේ යනවා එලිදරව් පොතේ 19 සිට 21 දක්වා. මේක තමයි යක්ෂයාගේ අන්තිම මේක තමයි යක්ෂයා බයෙන් හින අන්තිම කාලය. ඒක තමයි මේ යක්ෂයාට ඉස්සෙල්ලා අන්තක්‍රිස්තු සහ බොරු ප්‍රොෆෙටයෝගේ ධර්මිෂ්ඨය එන කාලය. right? කියනවා එකල මුර්ගයාද කිව්වේ අන්තක්‍රිස්තු ඌ ඉදිරියේ ඒ හාස්කම් උගේ සලකුණු ලැබුවන් සහ උගේ රූපයට නමස්කාර කරන උන්ට රැවටුවයි බොරු අනාගත වක්තෘද අල්ලනු ලබන්න ඕය. ඔවුන් දෙදෙනාම ගෙන්දමින් දැවෙන ගිනිවලට පන පිටින් හෙළනු ලැබුවෝය. Then the beast was captured, the Antichrist, and with him the false prophet, who worked signs in the presence by which he deceived those who received the mark of the beast and those who worshipped his image. They were cast alive into the lake of fire with fire burning with brimstone. අපිට මතකද එළිදරව් පොතේ 13 15 සිට 17 දක්වා අපි කියනකොට කිව්වා මේ බොරු අනාගත වක්තෘ තමයි ඇවිල්ලා මිනිසුන්ට කිව්වේ මාක් එක ගන්න කියලා. දැන් ඒගොල්ලන්ගේ අවසානය. දැන් ඊට පස්සේ ඒගොල්ලෝ ගැන අපි අහන්න යන්නෙත් නැහැ. ඒගොල්ලන්ව දැන් ගින්නට දැම්මා. දැන් යක්ෂයා තාම ෆ්‍රී. ඒගොල්ලන්ව ගින්නට දැම්මා. දැන් එතනින් ඉවර වෙනවා එළිදරව් පොත 19. දැන් අපි ඊට පස්සේ එනවා එළිදරව් පොත 20ට. සහස්‍ර රාජධානියට. එහෙම නැත්නම් the millennium kingdom එකට එනවා. මම හරි ආසයි මුළු පරිච්ඡේදයම කියවන්න පුළුවන්. නම ඒවා ලොකු පරිච්ඡේදයක් නෙමෙයි. නමුත් මේ වෙලාව යන හින්දා මම පාඩ කීපයක් තෝරගත්තා. එළිදරව් පොතේ 20 2 සිට 3 දක්වා.
ඔහු යක්ෂයාද සාතන්ද වූ පුරාණ සර්පයා වන ඒ මහා සර්පයා අල්ලා අවුරුදු 1000කට බැන්දේය. ඒ අවුරුදු 1000 කෙලවර වන තුරු ඔහු විසින් ජාතීන් තවත් නොරවට පිණිස ඔහු පාතාලයට හෙලා ඒක වසා ඔහු මතුවේ ඒක මුද්‍රා කෙරේය. මින්පසු ස්වල්ප කලකට ඔහු මුදනු ලබන්නට ඕනෑය. දැන් අපි මේ වෙලා තිබෙන බලමු ඇයි අවුරුදු 1000කට විතරක් යව දාලා පොඩි කාලයකට එළියට දැම්මේ. අපි ඒක ගැන කල්පනා කරලා බලමු. හොඳ. දැන් අපි ඉස්සෙල්ලා මම කිව්වා වගේ අපි දන්නවා මේ දශ වර්ෂ කාලේදී සාමාන්‍ය ශරීරයේ තියෙන මිනිස්සෙක් ඉන්නයි කියලා. බයිබලයේ කියනවා ඒ අවුරුදු 1000 ඇතුළත ඒ සාමාන්‍ය මිනිස්යන්ගේ ප්‍රමාණය මේ මුහුදේ තියෙන වැලි ප්‍රමාණයට වැඩි වෙනවා කියලා. ඒකට හේතු තියෙනවා. මම ඒකට හේතුවක් කියන්නම්. ටිකක් හොඳට කල්පනා කරලා මම පුළුවන් තරම් මේ පැහැදිලිව කියන්න හදනවා. අපි දන්නවා මුළු ලෝකයේ පටන් ගත්තම ස්ටේජස් තුනක් ගියා. එකක් තමයි පාපය එන්න ප්‍රථමයෙන්. පාපයේ එන්න ප්‍රථමයෙන් මොනවද උනේ? මනුෂ්‍යයාගේ ජීවිතය කවදාකවත් මනුෂ්‍යයා මැරෙන්නේ නැහැ. Adam was created never to die. ආදම්ව වැව්වේ කවදාකවත් නොමැරෙන විදියට. නමුත් පාපය ඇතුළත් වුණාම ආදම්ට කිව්වා නුඹ මේ ගසෙන් කෑවොත් ඒකාන්තයෙන්ම මැරෙනවා කියලා. ආදම් මොනවද කළේ? ඒ ගසෙන් කෑවා. කාපුවම මොනවද උනේ? යාගේ ජීවත් වෙන වයස අවුරුදු නිරන්තරයෙන් ඊට පස්සේ ඒක බැස්ස අවුරුදු වැඩිම ගාන 1000ක් වෙන්න. වැඩියෙන්ම ජීවත් වුණේ මෙතුෂාලා. එයා ජීවත් වුණා 969ක් අවුරුදු. එයා තමයි ලොකුම කාල ජීවත් වුණේ. අවුරුදු 969ක්. ඉතින් අපේ ජීවිත කාලය ගියා කවදාකවත් මැරෙන්නේ නැහැ. අවුරුදු 10කට අඩු කාලෙන්. දැන් ඊළඟ ෆේස් එකේ තමයි අපි ඉන්නේ. දැන් සාමාන්‍යයෙන් කවුරු හරි අවුරුදු 100ක් ජීවත් වුණොත් අපි කියනවා එයා හුඟක්කල් ජීවත් වුණයි කියලා. තේරෙනවද? දැන් මෙතුසලාගේ වයස කියනවා පොතේ 5 21 සිට 27 දක්වා. දැන් මොනවද වෙන්නේ? මම මේ ස්ලයිඩ් එකෙන් පොඩි ඉන්ෆර්මේෂන් එකක් දෙන්නේ. දැන් අපි ආවේ කවදාවත් මැරෙන්නේ අවුරුදු 10යි ඊට පස්සේ අවුරුදු 100ට ආවා. දැන් ඊට පස්සේ මේක God රිවර්ස් කරන්නේ අවුරුදු 100 අවුරුදු 1000 කවදාකවත් මැරෙන්නේ නැහැ. මම ඒක පෙන්නන්න. හොඳ මේක මාංශයේ ඉන්න අයට. අපි ස්වර්ගීය ශරීරයක් ලැබුණාට පස්සේ අපි කවදාකවත් මැරෙන්නේ නැහැ. දැන් අපි හිතමු අද මේ කවුරු හරි යේසුස් වහන්සේ තුල මැරුණොත් එයාට ස්වර්ගීය ශරීරයක් ලැබෙනවා. ඒ ශරීරය එක සදාකාලිකයි. නමුත් සාමාන්‍ය ශරීරයේ මිනිස්සු දශවර්ෂ කාලයේදී අවුරුදු 1000ක් පමණ ජීවත් වෙන්න යනවා. ඒගොල්ලෝ අවුරුදු 1000ක් පමණ ජීවත් වෙන්න යන හින්දා ඒ අවුරුදු 1000 ඇතුළත ඒගොල්ලන්ගේ ජනගහනය විශාල ජනගහනයක් වෙනවා. මම ඒක ගැන කොහොමද කියන්නේ? අපි බලමු යෙසායා 65 20 සිට 21 දක්වා. දවස් ගණනක නගරුවෙක්වත් වයස් නුපුරුණු මහල්ලෙක්වත් එතනින් තවත් තුරන්දු නොවි බාල දරුවා අවුරුදු 100ක් වසස්ව නසිනවා ඇත. නමුත් අවුරුදු 100ක් වසස් වූ පෞකාරයා ශාප ලබනවා ඇත. ඔහු ගෙවල් ගොඩනගාගෙන එහි වාසය කරන්නෝය. නිදිවතුවවා එහි පල කන්නෝය. දැන් මේකේ මොනවද කියන්නේ? මරණය ගැන කතා කරනවා. නමුත් ඒගොල්ලෝ කියනවා for the child shall die 100 years. මේ පොඩි මේ බබාගේ වයස මේ වයස කියලා අවුරුදු 300යි. ඒ මොකද? ඒ තරම් කාලයක් ජීවත් වෙනවා. මොකද මේ කතා කරන්නේ මාංශය තුල ඉන්න දශ වර්ෂයේදී ජීවත් වෙන අය ගැන. තේරෙනවද? මේ යෙසාය ඒ ගැන කියන්නේ. මොකද ඒකේ මරණය ගැන කතා කරනවා. නමුත් අපි දන්නවා අලුත් යෙරුසලමේදී කවුරුත් මැරෙන්නේ නැහැ කියන එක අපි දන්නවා. ඊට පස්සේ යනවා එළිදරව් පොතේ 4 සිට 6 දක්වා. ඉතින් 4 සිට 6 දක්වා අපි යනකොට කියනවා the resurrections දෙකක් තියෙනවා. නැවත නැගිටීම් දෙකක් තියෙනවා. දැන් මේක ටිකක් පොඩි ඕවර්ලැප්ස් තියෙනවා. දෙකක් තියෙනවා. එකක් තමයි ගැලවි යේසුස් වහන්සේ තුල මැරුණා වූ අය.
අනිත්තාවේ තමයි යේසුස් වහන්සේගෙන් පිට කියන්නේ ගැලවීම නැති අය. දැන් මේ කතා කරන්නේ පළවෙනි කොටාසේ ගැන. The first resurrection. දැන් මේකෙන්දී දෙවියන් වහන්සේ විශේෂයෙන්ම කතා කරනවා දෙවියන් වහන්සේ තුල උන්වහන්සේගේ ජීවිතය පූජා කළා කියන මාර්ටර්ස් ගැන. දෙවියන් වහන්සේ ඒගොල්ලන්ව මේ ලෝකේ ජීවත් වෙනකොට මේ ලෝකේ කිව්වා ඕගොල්ලන්ව වටින්නේ නැහැ මේ ලෝකේ තියන්න. අපි ඕගොල්ලන්ව මරලා දානවා කියලා. ඒගොල්ලෝ කිව්වා ඕගොල්ලන්ව වටින්නේ නැහැ කියලා. දැන් සමහර පීඩා තියෙන රටවල් වල කෝටි ගණන් සෙනක විශාල ගණන් දැන් චයිනාව ගත්තම චයිනා රෂ්‍යාව විදිහ ගත්තම විශාල සෙනගක් ක්‍රිස්තියානිකාරයෝ හින්දා ඒගොල්ලන්ව නසලා තියෙනවා. ඒගොල්ලෝ වටින්නේ නැහැ කියලා. නමුත් හේබ්‍රු පොතේ 11:38 කියනවා ලෝකේ හිතුවා ඒගොල්ලෝ ලෝකෙට වටින්නේ නැහැ කියලා. නමුත් යේසුස් වහන්සේගේ මැම්මේ හැටියට ලෝකයේ ඒගොල්ලන්ව වටින්නේ නැහැ. ඒගොල්ලන්ගේ උතුම්කම වැටි ලෝකේ තියන්නේ කියලා. ඉතින් ඒකෙ පෙන්නනවා විශේෂයෙන්ම මේ අයට විශාල පුදුම උසස් ස්ථානයක් දෙවියන් වහන්සේගේ රාජධානියේ තියෙනවා කියලා. එළිදර පොතේ 24:4 දක්වා. ඊට පස්සේ 6 කියවන්නේ 26 පළවෙනි නැවත නැගිටීමට පංගුකාරකම ඇති තැනැත්තා වාසනාවන්තය. ආශිර්වාද භාගවන්තය. ශුද්ධය. ඔවුන් කෙරෙහි දෙවෙනි මරණයට බලය නැත්තේය. ඔහු දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේගේ පූජකයෝව උන්වහන්සේ හා සමග අවුරුදු 1000ක් රජකම් කරන්නේ. දැන් මේකේ කාරණා කීපයක් කියනවා. එකක් තමයි ඒගොල්ලන්ව නැගිටිනවා කියලා. මම සිංහල බයිබල් තියෙන වාසනාවන්තය කියලා මම ඒක කපලා දැම්ම ආශිර්වාද කියලා. මම ලකි නෑ. මම බ්ලෙස්ඩ් නේද? ඉතින් ඊට පස්සේ කියනවා ඒගොල්ලෝ උන්වහන්සේ සමග අවුරුදු 1000ක් රජකම් කරන්න ඕනේ කියලා. තේරෙනවද? දැන් කියනවා ඒගොල්ලෝ 1000ක් උන්වහන්සේ සමග අවුරුදු 1000ක් ඒ කියන්නේ මොන කාලය ගැනද කතා කරන්නේ? මේ කතා කරන්නේ 1000ක් දෙවියන් වහන්සේගේ රාජධානිය ගැන. එළිදර පොතේ 20 කියන නෙමෙයි 20 තියෙන රාජධානිය කියන කියනවා. right? මේ රාජධානිය is both physical and a spiritual one world kingdom. මේ රාජධානිය ආපම ආත්මික සහ ශාරීරික සහ මුළු ලෝකෙම එක ආණ්ඩුවක්. ඒකේ ආත්මික පැත්තක් තියෙනවා ශාරීරික පැත්තක් තියෙනවා දේශපාලන පැත්තක් තියෙනවා. ඒක නිසා හිතන්න එපා දැන් අපි යේසුස් වහන්සේ තුල මරුණාන් පස්සේ අදා ඉඳලා අපිට කරන්න කිසි වැඩක් නැහැ කියලා. ඒක ලොකු බොරුවක්. තේරෙනවද? දැන් දෙවියන් වහන්සේ තුල මරුණ අයට දස වර්ෂයේදී හරියට වැඩ කරන්න තියෙනවා. ගාක් වැඩ තියෙනවා ඒගොල්ලන්ට කරන්න. දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට මේ ලෝකයේ තිබුණ ඒගොල්ලන් කරපු සේවයේ හැටියට ඒ විශ්වාසිකමේ හැටියට ඒගොල්ලන්ට විශාල වගකීම් දෙන්න යනවා. අපි මේ ලෝකේ කොහොමද අපේ රිලේෂන්ෂිප් අපි එකිනෙකා තියෙන සම්බන්ධතාවය ෆැමිලි එකේ තියෙන රිලේෂන්ෂිප් හැන්ඩල් කරන්නේ? අපි අසල්වාසී සමග කොහොම ඉන්නේ? අපේ රැකියාව කොහොමද කරන්නේ? මේ දේ සියලු දේම බලාගෙන සිටිනවා. දෙවියන් වහන්සේ බලන් හිටියා දාවිද් කොහොමද බැටළුව ටිකක් බලන් ඉන්නේ කියලා. හිතුවා යාට පුළුවන් මට ආයෙව රජ කෙනෙක් කරන්න කියලා. දෙවියන් වහන්සේ බලන් හිටියා ජෝසප් කොහොමද පොටිෆර්ගේ ගෙදර වැඩ කරන්න කියලා. සිරේ වැඩ කරන්න කියලා. බලන් ඉඳලා ඒ කරන සුළු දේ බලන් ඉඳලා එයා උසස්කම් කරා. ඒ වාගේ අද දෙවියන් වහන්සේ අපි දිහා බලාගෙන සිටිනවා. මොකද උන්වහන්සේගේ අවුරුදු 1000ක් රාජ්‍යයේදී උන්වහන්සේ සමග රජ කරන්න උන්වහන්සේ ඒ රජ කරන්න සුදුසු අය අපතුල සොයනවා. අද බිස්නස් කරනවා නම් මගේ දැන් අඳුරන යාළුවෝ කීපෙනෙක් කියනවා මේ බිස්නස් කරන අය හරි අමාරුයි ධර්මිෂ්ඨ ලෙස බිස්නස් කරන්න. හැබැයි ඔය ධර්මිෂ්ඨව බිස්නස් කරනවා නම් ඔයා මතක තියාගන්න දෙවියන් වහන්සේ වැට ඇහ ගහගෙන ඉන්නවා. කොයි වෙලාව කවදා හරි ඒ රාජ්‍ය දාපම ඔයාට ලොකු තනුතරක් දෙන්න බලාපොරොත්තු වෙයි. කොලොසි 3:23 සිට 24 දක්වා. කොලොසි 3:23 සිට 24 දක්වා. නුඹලාට නුඹලාගේ විපාකය
උරුමය ස්වාමින් වහන්සේගෙන් ලැබෙන බව දැන නුඹලා කරන කොයි දෙයක් නමුත් මිනිසයන්ට නොව ස්වාමින් වහන්සේට මෙන් සිතෙන් කරන්න. නුඹලා සේවය කරන්නේ ස්වාමී වූ ක්‍රිස්තුස් වහන්සේටය. කියනවා නුඹ කවුන්ටන් කෙනෙක් වෙන්න පුළුවන්, ක්ලීනර් කෙනෙක් වෙන්න පුළුවන්, මොන දේ කළත් ඔය ඒ කරන විදිය දෙවියන් වහන්සේ බලන් ඉන්නවා. උන්වහන්සේ සමග රජ කරන්න, උන්වහන්සේ සමග ලෝකේ පාලනය කරන්න උසස් වීම දීම පිණිස. ඒකින්ද අද අපි වැඩ කරනකොට අපි සම්බන්ධතාවයේ තියන් ඉන්නකොට අපි ගොඩ ප්‍රවේශම් වෙන්න ඕනේ දෙවියන් වහන්සේ ඉදිරියේ සුද්ධකම තියන් ඉන්න. මම ඒකට තව සාධකයක් ගේන්නම්. අපි දන්නවා parable of minas. සිංහලෙන් කියන්නේ මොකද්ද parable of minas? ටැලන්ට් වගේ තවත් තියෙනවා. ඒකේ කියනවා එක මීනා එක ගානේ පවුම ගානේ 10 දෙනෙකුට දුන්නා කියලා. 10 දෙනෙක් කතා කරලා 10 දෙනාට පවුම ගානේ දුන්නා. හොඳයි. දෙවියන් වහන්සේ අද අපිට ටැලන්ට් දීලා දෙවියන් වහන්සේ කැඳවීම අපි දෙල් තිනවා. දෙවියන් වහන්සේ වැඩ කැඳවලා තියෙන්නේ දේවී සේවයට නම් කවුන්ටන් කෙනෙක් වෙන්න එපා. දෙවියන් වහන්සේ වැඩ කැඳවලා තියෙන්නේ කවුන්ටන් කෙනෙක් වෙන්න නම් පාස්ටර් කෙනෙක් වෙන්නත් එපා. දෙවියන් වහන්සේ දීලා කැඳවීම උන්වහන්සේට මෙන් කරන්න. ඒ කරන විදිය උන්වහන්සේ බලන් ඉන්නවා. ඉතින් ඒකේ කියනවා ඒ මිනස් දුන්න අය එක්කෙනෙක් 10ක් ගෙනාවයි කියලා. මහන්සියට වැඩ කළා. එයා වැඩ කළේ 10 ගෙනාලා කාටද දුන්නේ අයිතිකාරයට. එයා 10න් එකක්වත් එයා ඇවිල්ලා කිව්වේ නෑ මම 8යි කරගන්න උනේ කියලා හිමින් සාකුර දෙකක් දාගත්තේ නෑ. එයා 10ක් උපදවලා 10ම ගෙනල්ලා දුන්නා. එතකොට තව එක්කෙනෙක් 5ක් ගෙනාවා. එතකොට කිව්වා 10ක් ගෙනාපු කෙනාට කිව්වා මම ඔයාව සිටිස් මේ 10 නුවරවල් 10කට වගකීම දෙනවායි කියලා උන්වහන්සේගේ රාජ්‍ය කාලේදී. ඉතින් තමයි වැඩ හම්බෙයි නුවරවල් 10ක් බලාගෙන ඉන්න එක්කෙනෙක්. දැන් දාවිත් වගේ කෙනෙක් මුළු රටක්ම බාර දෙයි. යාට ලොකු රටක් බාර දෙයි. ඇමරිකාව හරි එංගලන්තේ ලොකු රටක් බාර දෙයි. ජෝසප්ටත් ලොකු බාරක් බාර දෙයි. මට අපිටත් මොන හරි දෙයි බාර දෙයි. අපිට ඒ දෙන වගකීම සහ ඒ තනතුර රඳා පවත්වන්නේ අද අපි දෙවියන් වහන්සේ දෙවියන් කැඳවීම තුළ ඒ කැඳවීම ඉෂ්ට කරන විදියටයි. එතකොට අපි ඒක ක්‍රිස්තුස් වහන්සේ හැටියට ඉෂ්ට කරන්න ඕනේ. දෙවියන් වහන්සේට මහිමේ පිණිස. වයිසලා කිව්වා යොහන් 17:14 මම ඔබ වහන්සේට ගෞරව ගෙනාවයි කියලා. ඔබ වහන්සේ මට දුන්න කාර්යය ඉෂ්ට කිරීමෙන්. දෙවෙනි තිමෝති 2:12 කියනවා අපි උන්වහන්සේ සමග රජ කරනවා කියලා. එලිදරව් පොතේ 27 සිට 10 දක්වා final judgment of Satan සාතන්ගේ අන්තිම විනිශ්චය ආවා. අන්තිම විනිශ්චය නෙමෙයි මේ දශ වර්ෂයේදී ආපු විනිශ්චය. ඔහු පොළොවේ සෑම තැනට ගොස් 9 වෙනි පදේ ඔහු සෑම ගොස් සුද්ධාත්මයන්සේ කඳ උරු ප්‍රත්‍යයන්ද නුවරද යෙරුසලම්ද වටගත් එන්දිසලා දැන් මේ සාතන් මේ අන්තිම යුද්ධයට ආවා. ආපු වෙලාවේදී මම ඉස්සර කිව්වද සාතන්ව බොටම්ලස් පිට් එකට දාපේ කියන්නේ. මම මතකයි කිව්වද කියලා. ඔය එල්දර පොත කියලා බලන්න. දැන් මේ ආපුම සාතන්ගේ අන්තිම විනිශ්චය. දැන් අවුරුදු 1000කට පස්සේ සාතන්ව එළියට දානවානේ. දාපුම සාතන් මොනවද කරන්නේ? සාතන් ගිහිල්ලා වටේ ඉන්න සෙනග ඔක්කොම මාන්සිං සෙනග ඔක්කොම ආයෙත් යගේ හිත හරවල ලොකු සේනාවක් ගේනවා. ඔහු පොළොවේ සෑම තැනටම ගොස් සුද්ධවන්තයේ කඳවුර ප්‍රේතයන් නුවරද ඒ කියන්නේ යෙරුසලමට වටලා ගත්තෝ. එවිට දෙවියන් වහන්සේ වෙතින් ස්වර්ගයෙන් ගිනි බැස ඔවුන් විනාශ කළේය. යා කියනවා විශාල සෙනගක් අන්තිම ෆුල් ට්‍රයි එක ලාස්ට් මිනිට් අර මේ පිටිකින් ආවෙන් පස්සේ ලාස්ට් මිනිට් ට්‍රයි එකක් දානවා. පුළුවන් නම් දෙවියන් වහන්සේව පරාජය කරන්න කියලා. පරාජය කරන අපම මේ දැන් ඒකෙන් පෙන්වන්නේ මොනවද? අපි වෙලාවට හිතනවා මේ ලෝකයේ මිනිස්සු දැන් ඇමරිකාවේ වගේ තැන්වල මිනිස්සු මේ පෙළපාලියේ ඉන්න සටන් කරන්නේ ඒගොල්ලන්ට අසාධාරණව තීරණය කළා කියලා නෑ. යේසුස් වහන්සේ මෙච්චර ධර්මිෂ්ඨව තීරණය මේවා කළත් උන්වහන්සේට විරුද්ධව නැගිටිනා ඉන්නවා අන්තිම කාලේදී. යක්ෂය ඇවිල්ලා ඒගොල්ලන්ව ඔස්සනවා. අන්තිම කාලෙදී ඉන්නවා ඒ විදිහයි. මොකද ඒකට මූලික හේතුව තමයි අපි කවුරුත් කැමති නෑ අපිට කවුරුහරි කියනවා නම්
මොනවාද කොහොමද වැඩ කරන්න ඕනේ කියලා. අපි කවුරුද ආසනේ තව කෙනෙක් කියලා අපිට මොනවද කරන්න කියනවට. ඒකට විරුද්ධව ඒගොල්ලෝ එන්න යනවා. එළිදරව් පොතේ 20:10 ඔවුන් මුලා කළ යක්ෂයා වනායි මුර්ගයාද බොරු අනග්ධවතුරුද වසන ගින්නෙන්ද ගෙන්දමින්ද විලට හෙළනු ලැබුවේ. ඔහු සදාකාලයටම දිවා රැ එහි වැඩ කරනු ලැබේ. කියනවා යක්ෂයාව දැම්මයි කියලා අන්තිම වතාවට නරකාදීද. පුරු ප්‍රොපේතවරුයයි අන්තික්‍රිස්තුයි දැම්ම අවුරුදු 10 ඉස්සෙල්ලා දැන් මෙයාවත් අන්තිමට දැම්මා. ඊට පස්සේ අන්තිමට වෙනවා එලිදරව් පොතේ 20:11 සිට 15. ඒකෙදි එන්නේ යේසුස් වහන්සේගෙන් නැතුව මේ ලෝකේ යේසුස් වහන්සේගෙන් නැතුව මැරිච්ච අයගේ දෙවෙනි විනිශ්චය. පළවෙනි විනිශ්චය අපව යේසුස් වහන්සේ තුල මැරින අයට ඒගොල්ලන්ට රිවෝඩ්ස් වලට. දැන් අන්තිමට එනවා මේ යේසුස් වහන්සේ තුලින් නැතුව මැරුණ අයට. ඒගොල්ලන්ට ගැලවෙන්න බෑ. බයිබලයේ කියන සමහරවිට අපි කවුරු මැරුණාම එයාව පුච්චන්න ඇති, ක්‍රිමේට් කරන්න ඇති. යේසුස් වහන්සේ එයාවත් නැගිටිනවා. සමහර අය මුහුදේ මැරෙන්න ඇති. මුහුදේ යට ගිහිල්ලා ඇති. එයාවත් නැගිටිනවා. සමහරව වල දාන්න ඇති. ඒගොල්ලෝ ඔක්කොම අල්ලම උන්වහන්සේ නැවත නැගිටිනවා. අන්තිම විනිශ්චය පිණිස. නමුත් මේ අපිට හුඟක් සන්තෝෂ වෙනවා. එක්කිනෙකුට ඔකට ගැලවෙන්න බෑ. නමුත් අපිට හුඟක් සන්තෝෂ වෙන්න ඕනේ. අපි යේසුස් වහන්සේ තුලට ආපුවම උන්වහන්සේ අපේ පව් සියල්ලම අමතක කළා දානවා කියලා. උන්වහන්සේ කියනවා හේබ්‍රු පොතේ 8:12 කියනවා අපේ පව් තවත් සිහින කරන්නේ මේ ස්වාමීන් වහන්සේ කීසේක. ඔය යේසුස් වහන්සේ තුලට ගැලවීම ඇවිල්ලා නම් ඔය ගිහලා යේසුස් වහන්සේට කිව්වොත් ස්වාමීනි මම අවුරුදු 5කට ඉස්සෙල්ලා මම මේ වීඩියෝ දැක්කලා කියලා යේසුස් වහන්සේ කී මට මතක නැහැ කියලා. බුදුන් වහන්සේ ඒක අමතක කළා. ගීතාවලිය 103:11 සිට 12 දක්වා කියනවා උන්වහන්සේ මක්නිසාද පොළොවේ උසින් අහස උස්ස තිබෙනක් මෙන් උන්වහන්සේ කෙරෙහි බය ඇත්තන්ට උන්වහන්සේ කරුණාව මහත්ය. නැගිනහිර බස්නායර දුරව තිබෙනක් මෙන් උන්වහන්සේ අපේ වරද අපෙන් දුරු කළසේක. මේ උන්වහන්සේ නැතුව මැරිච්ච අයගේ හැම පාපයක්ම උන්වහන්සේ සටහන් කළා තියෙනවා. නමුත් උන්වහන්සේ තුල මැරෙන අයගේ එකම පාපයක්වත් උන්වහන්සේට මතකත් නැහැ. ඒක තමයි අපි හින්දා අපි උන්වහන්සේ කියන ජොලිත වෙන්න ඕනේ මේ විදිහේ පද තුලින්. එළිදරව් පොතේ 25 තියෙනවා යම්කේ නම ජීවන පොතේ ලියා නැති බව සම්බන්ධද ඔහු ගිනි වලට හැරෙනු ලැබුවේ. යේසුස් වහන්සේ තුලින් නැති අයව උන්වහන්සේ ගිනි වලට හෙළදමනවා කියනවා. දැන් සමහර මට මතකයි මේ මගේ හොඳ යාළුවෙක් දැන් අපිට ඉන්න යාළුවෙක් කිව්වා එයාට ලොකු බරක් තියෙනවා කියලා. මේ දෙවියන් වහන්සේ තුල නැති එයා දන්න හොඳ අය ගැන. ඉතින් මම හිතන්නේ විනිශ්චය පුටුවක් තියෙන්නේ ඇයි? හැම කෙනාටම එක දඬුවම දෙනවා නම් විනිශ්චය පුටුවක් අවශ්‍ය නැහැ. ඒ විනිශ්චය පුටුවක් තියෙන්නේ හිට්ලර්ට දෙන්න දඬුවම වෙනස්. දෙවියන් වහන්සේ දන්නව නැති සාමාන්‍ය මිනිසෙකුට වැඩිය. නමුත් එක දෙයක් තියෙනවා. අපි ජීවත් වෙලා ඉන්නකම් අපි හැම උත්සාහයක්ම කරන්න ඕනේ දෙවියන් වහන්සේ තුළට මිනිසෙන් ගේන්න. අපිට දෙවියන් වහන්සේ කියනවා අපි කරපු පාපය උන්වහන්සේට මතකත් නැහැ කියලා. උන්වහන්සේට as east is from the west උන්වහන්සේ අපේ පව් අපේ ඈඩ් කළා දාලා කියලා තියෙනවා. As east is from the west so far has he removed our transgressions. අපිට දැන් කරන්න තියෙන එක දේ මේ එළිදරව් පොත ඉගෙන ගන්න එකම හේතුව තමයි ඒකෙන් එන්න දේ ගැන ඉගෙනගෙන අපි පුළුවන් තරම් සෙනගට ඒ ගැන කියන්න. මම යාඥා කරනවා බයිබලයේ කියනවා ගීතාවලිය 126 කියනවා අපි අඬමින් අපි කඳුළු පෙරමින් උන්වහන්සේගේ බීජ අරගෙන කියලා වැපරුවොත්
අපිට සන්තෝෂයෙන් ගෙදර එන්න පුළුවන් කියනවා. යාඥා කරනවා ස්වාමිනී අපි සියලු දෙනාටම ස්වාමිනී අපි සන්තෝෂයි ස්වාමිනී ඔබ වහන්සේ අපිට දීලා තියෙන දේවල් ඔබ වහන්සේ අපි ඒවා අපින් අරන් දාන්නේ අපිට ඒ විශ්වාසය තියෙනවා අපිට ඒ ගැන කලස්සුළු වෙන්නේ නැහැ අපි ඒකලාට එලිතර පුත කියනවා අර පුත කියනවා මේ පුත කියනවා මේ කොහොමද මට මගේ ස්වර්ග රාජ්‍යයේ මගේ තනතුර බලන්න උන්වහන්සේ මට තියෙන රිවෝඩ් එක ගැන මම කනස්සල් වෙන්න අවශ්‍ය නැහැ මට තියෙන එක කාර්යය උන්වහන්සේ මට දීලා කරන්න දීලා තියෙන කාර්යය කරන්න. ඒක අපි දන්නවා දැන් පවුල්ගේ ජීවිතය බලපුවම යේසුස් වහන්සේගේ ජීවිතය බලපුවම පේතුරුස්ගේ ජීවිතය බලපුවම ඒගොල්ලන්ගේ අන්තිම හුස්ම දක්වා අපිට මතකයි පාස්ටර් කෝල්ටන් හිටම අපාතරේ. අන්තිම හුස්ම දක්වාම උත්සාහ කළේ අනිත් අය ගැන තියෙන බරකින්. ඒ විදිහේ බරකින් එළිදරව් පොත ඉගෙනගෙන ස්වාමිනේ ඔබ වහන්සේට සේවය කරන්න ඔබ වහන්සේ අපිට ආලේප කරන වෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආදරේ කළා ජීවිතේ පුදා මා මෙතරන් වටිනවද කියා හදවතට දැනුණා